හොඳයි සුබ සන්ධ්‍යාවක් සුබ දහවලක් ළමයි අපි ගන්න දැන් ඔයගොල්ලෝ ටියුට් එක ගන්න අපි තුන්වෙනි ප්‍රශ්න පොත තුන්වෙනි වාරයේ ප්‍රශ්න පොතේ අටවෙනි පාඩමේ ප්‍රශ්න කරන්න තමයි අද පටන් ගන්න. මොකද අපිට ලබන සතිය අපි යුනිට් ටෙස්ට් එකක් තියලා බලමු කොහොමද ඔයගොල්ලන්ට. හැබැයි ඒක අවංකව කරන්න ඕනේ. වීඩියෝස් ඔන් කරගන්න ඕනේ එදාට. හැමලාම මෙන්න වීඩියෝස් ඔන් කරලා තමන් ලියන එක පැහැදිලිව මට පේන විදියට කැමරාව හදන්න ඕනේ. එතකොට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්නම් සමහර ළමයි බල ලියන විට ඒකෙන් වැඩක් නැහැ අපරාධේ. එහෙම කරන එක. හරි. ඒක නිසා හොඳ ළමයි වගේ මේකට ලෑස්ති වෙන්න ලබන සතියේ. හරි. අපි වැඩි කතාව නැතුව කෙලින්ම පාඩමට යන්. මේ ප්‍රශ්න පත්‍රයේ පොතට යන් ගන්න. අපිට පැය එකමාරක් තියෙනවා. අපි පැය එකමාර තුල අපි බලමු පුළුවන් තරම් මේක සාකච්ඡා කරන්න. right. දැන් මෙතන තියෙනවා මේ කම්බි දඟරයක් තුල චුම්බකයක චලනය මගින් කම්බි දඟරයක් ළඟ චුම්බකයක් චලනය වෙනකොට විදුලි ධාරාවන් නිපද වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා ඉදිරිපත් කරපු විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ වචනේත් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මම. එමගින් තමයි මේ ඔය කියන අවස්ථාව එළඹෙන්නේ. දැන් ඔබ දන්නවා ඩයිනමෝ බයිසිකල් ඩයිනමෝවක් වගේ එකක් ගත්තම ඕනම ඩයිනමෝවකදී මේ ඔය විදිහේ චුම්බකයක් අසල චුම්බකයක් ගාව දඟරයක් කැරකෙන එක තමයි වෙන්නේ. නැත්නම් දඟරයක් ළඟ චුම්බකයක් කැරකෙන එක තමයි වෙන්නේ. ඔය දෙකෙන් එකක්. හරි. එතකොට බයිසිකල් ඩයිනමෝවේ ඇතුලේ චුම්බකයක් තියෙනවා දඟරයක් තියෙනවා. ඇත්තට මේකේ කැරකෙන්නේ දැන් බයිසිකල් ඩයිනමෝ ඇතුලේ ගත්තොත් ඔන්නෝම හැඩති කොටසක මේම දඟරයක් ඔතලා තියෙනවා. ඒ දඟරේ ළඟ චුම්බකයක් මේ වගේ චුම්බකයක් කැරකෙනවා. එතකොට මේ දඟරේ විදුලිය උත්පාදනය වෙනවා. ඉතින් එතකොට ඔබට තේරෙන්න ඕනේ ඒක ගන්න බෑ. අපිට කියන්නේ නොවන්නේ. එහෙම එකක් වෙන්නේ නැත්තේ ඒක අහන්න. එහෙම දඟරයක් ගාව චුම්බකයක් හෝ චුම්බකයක් ගාව දඟරයක් චලනය වෙන්නේ නැති උත්තරේ අහන්න. එතකොට මේක ඒ වගේ එකක් මේක ගන්න බෑ. විදුලි ජනකෙත් ඒක ওই විදිහටම තමයි ওই ඩයිනමෝවක ක්‍රියාකාරීත්වය. සුළං බලාගාරයකත් ඔබ දන්නවා ඩයිනමෝවක් තමයි ඇතුලේ තියෙන්නේ. අර සුළං පෙති මගින් කැරකෙන්නේ ඩයිනමෝවක්. හැබැයි සරල කෝෂය කියන ගත්තොත් ඒකේ කිසිම එහෙම මේ චුම්බකයක්වත් දඟරයක්වත් නැහැ. ඔබ දන්නවා සරල කෝෂය කියන්නේ මේ වගේ භාජනයකට තනුක සල්ෆියුරික් අම්ලය දාලා H2SO4 කියන සල්ෆියුරික් අම්ලය තඹ තහඩුවකුයි සිංක් තහඩුවකුයි ගිල්ලලා තමයි මේ සරල කෝෂය හදන්නේ. මේකේ කොතනකවත් දඟරයක් නැහැ, චුම්බක නැහැ. එහෙනම් මේක තමයි උත්තරේ අංක 4. සරල කෝෂය. උත්තරේ අංක 4. සරල කෝෂය. සරල කෝෂයේ දඟරයක්වත් චුම්බකයක්වත් නැහැ. ඊළඟ එක දක්වා ඇති කාර්ය සඳහා යොදා ගන්නා උපකරණයේ සංකේතය නිවැරදිව දක්වන පිළිතුර තෝරන්න. දැන් අපි දන්නවා විදුලිය ගෙන ඒමට අපි පාවිච්චි කරන්නේ සන්නායක කම්බි මේ තියෙන ස්විච් එකක්. ඒක ගැලපෙන්නේ නැහැ. විදුලි ධාරාව මැනීමට ඇමීටරයේ උත්තරය අංක 2. විදුලි ධාරාව මැනීමට අපි පාවිච්චි කරන්නේ ඇමීටරයේ මේ තියෙන එකේ සංකේතය. තුන්වෙනි ප්‍රශ්නය LED එකක් දැක්වීම සඳහා භාවිතා කරන සංකේතය. අපි දන්නවා LED එකට අපි සිංහලෙන් කියන්නේ මොකද්ද? ආලෝක විමෝචක ඩයෝඩය. ලයිට් එමිටින් ඩයෝඩ් කියන එක නෙවෙයි LED කියන්නේ. LED. ඒතර විමෝචනය වෙනවයි කියන ළමයි ආලෝකය පිට වෙනවයි කියන එක. දැන් මේ රූප සටහන ගත්තොත් ඒකෙන් කියවෙන්නේ ඊතල දෙකෙන් කියවෙන්නේ ආලෝකය ඇතුළට එනවා. දැන් LED එකක වෙන්නේ ආලෝකය එළියට යන එක. විමෝචනය. ළමයි විමෝචනය වෙනවයි කියන්නේ එළියට යනවයි කියන එක. පිටතට නිකුත් වෙනවයි කියන එක. විමෝචනය කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙනම් ඔබ දන්නවා මේ තියෙන්නේ මේක ගන්න බෑ. මේක ප්‍රතිරෝධකයක සංකේතයනේ. මේක සාමාන්‍ය ඩයෝඩ් එකක රුජුකාරක ඩයෝඩ් එක සංකේතය. එහෙනම් උත්තරය අංක 3. උත්තරය අංක 3 මේ ඊතල දෙක එළියට આવොත් ඒක LED එකක් විදිහටයි සලකන්නේ. සරල කෝෂයක් සෑදීමට යොදා නොගන්නා ද්‍රව්‍යයක් වන්නේ. ඔබ දන්නවා දැන් මම ටීකට කලිනුත් ඔබට පෙන්නවා සරල කෝෂයකට බීකරයක් තියෙන්න ඕනේ. ඒ බීකරයට සල්ෆියුරික් අම්ලය දාලා තියෙන්න ඕනේ. සරල කෝෂය අපි සාමාන්‍යයෙන් ගන්න ලෝහ දෙක තමයි මොනවද? එකක් තඹ Cu කියන්නේ තඹ, අනිත් එක සිංක් Zn කියන්නේ සිංක්.
තඹ තහඩුවක්, සිංක් තහඩුවක්, සල්ෆියුරික් අම්ලයක්, කාබන් කූරු මේකට ගන්නෙ නැහැ. උත්තරේ 4. මේකේ කාබන් කූරු නැහැ. මේකේ තියෙන්නේ ලෝහ දළු දෙකක් අම්ලයක ගිල්ලලා තමයි සරල කෝෂය නිර්මාණය කරගන්නේ. ඊළඟට විද්‍යුත් සන්නායකයක් වන්නේ දැන් ඔබ දන්නවා වීදුරු හරහා කරන්ට් එක යන්නේ නැහැ. දැන් අපි කෙලිම උත්තරේ ගන්න පුළුවන් රත්තරන් කියලායි. ලෝකයේ තියෙන සියලුම ලෝහ විද්‍යුත් සන්නායක. ලෝකයේ තියෙන හැම ලෝහයක් කරාම විදුලිය ගෙන යනවා සන්නායක. දැන් ළමයි කේස කාබන් කූරු හරහාත් කරන්ට් එක යනවා. දැන් මෙතන දාලා දෙන කාබන් කූරු කියලා. දැන් ළමයිට පැටලෙන තැන. මෙතන දාලා තියෙන්නේ කාබන් කියලා. ළමයි කාබන් වල එක එක විදි තියෙනවා. දැන් කාබන් ගත්තම දියමන්ති ඇදලා තියෙනෙත් කාබන් වලින්ම තමයි. ඔබ විශ්වාස කරනවද මන්ද දියමන්ති. ඊළඟට ඔය ලිපේ ඉතුරු වෙන අඟුරු හැදිලා තියෙනෙත් කාබන් වලින්. ඊළඟට පැන්සලේ තියෙන තුඩ මේ මැද තියෙන කූර, පැන්සල් කූර මැද තියෙන එක ඒක ඇදලා තියෙනෙත් කාබන් වලින් ඒ මිනිරන් තමයි. එතකොට මේ එක එක වර්ග තියෙනවා. දියමන්ති හැදලා තියෙනෙත් කාබන් වලින්, අඟුරු හැදලා තියෙනෙත් කාබන් වලින්, මිනිරන් හැදලා තියෙනෙත් කාබන් වලින්. එතකොට මේ මිනිරන් හරහා කරන්ට් එක ගියාට අනිත් ඒවා හරහා කරන්ට් එක යන්නේ නැහැ. ඉතින් මෙතන කාබන් කියන එක ගන්න බෑ ඒක නිසා. අනිවාර්යයෙන්ම උත්තරේ රත්රන්. රත්රන්. හොඳට මතක තියාගන්න හොඳට විදුලිය ගෙන යන්නේ අනිවාර්යයෙන්ම ලෝකයේ හොඳින් විදුලිය ගෙන යන්නේ ලෝහ පමණයි. ලෝහ තමයි හොඳටම විදුලිය කියන්නේ. හැබැයි ඉස්සරහට ඔය ලොකු නැනෝ තාක්ෂණය වගේ වයින් ඔය ග්‍රැෆීන වගේ දේවල් ගැන කතා වෙනවා. තාම ඉතින් ඕගොල්ලෝ පොඩි වැඩි ඒව ගැන කතා කරන්නේ. රත්රන්. ඕනම ලෝහයක් කරා විදුලිය යනවා. ඊළඟට රූපේ දැක්වෙන්නේ සරල කෝෂයකින්. පේනවනේ අර සරල කෝෂය දැන් අපි කීපවතාවම ගත්ත සිංක් තහඩුව, තඹ තහඩුවනේ, තනුක සල්ෆියුරික් අම්ලයනේ. ඒ ක්‍රියාත්මක කිරීමේදී දක්නට ලැබෙන නිරීක්ෂණයක් නොවන්නේ. දැන් මේක ක්‍රියාත්මක වෙනකොට ඔයගොල්ලෝ දන්නවා බල්බ් එක පත් වෙනවා. හැබැයි ටික ටික අඩු වෙලා නිවිල යනවා. අඛණ්ඩව කරන්ට් එක ගන්න බෑ දිගටම. ඒ වගේම සිංක් තහඩුව ෂේ වෙනවා. ඒ වගේම තඹ තහඩුව මත වායු බුබුලු තැම්පත් වෙනවා. ඉතින් වායු බුබුලු නිකුත් වෙනවා. ගොඩක් සමහර ඒවා මෙතන තැම්පත් වෙනවා. ඉතින් ඔන්න ඕවා තමයි නිරීක්ෂණ. දැන් බලමු සිංක් තහඩුව දියවේ. ඒක නිරීක්ෂණයක් තමයි. අපෙන් අහන්නේ නිරීක්ෂණයක් නොවන්නේ. කොපර් තහඩුව දියවී යාම. කොපර් තහඩුව දිය වෙන්නේ නැහැ. උත්තරේ 2. සිංක් තහඩුව විතරයි දිය වෙන්නේ. ඊළඟ එකට යන් kg ඊළඟට ඕම් ඊළඟට සෙල්සියස් අංශක වලින් මනු ලබන රාශීන් පිළිවෙල ඔබ දන්නවා kg වලින්ම ඉන්නේ බර නෙවෙයි ස්කන්ධය දැන් ළමයි කියන්නේ නෑ නිසා අපි කිලෝග්‍රෑම් වලින්ම ඉන්නේ බර නෙවෙයි වැරදි සාමාන්‍ය භාෂාවෙන් සාමාන්‍ය ජීවිතයේදී ඒ කියන්නේ ඒ වුණාට විද්‍යාවේදී බර මනින්නේ කිලෝග්‍රෑම් වලින් නෙවෙයි නිව්ටන් වලින් තමයි විද්‍යාවේදී බර මනින්නේ හරිද විද්‍යාවට අදාළව ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් වලින්මයි එහෙනම් මෙන්න ස්කන්ධය ඊට පස්සේ ඕම් වලින්ම ඉන්නේ ප්‍රතිරෝධය सेल्सियस वाली मायने उष्णत्व उत्तरे अंक 2 में किलोग्राम वाली स्कंदे ओम वाली प्रतिरोधे सेल्सियस वाली उष्णत्व ඊළඟට යා විදුලි ධාරාවක් දෙදිශාවටම ගමන් කළ හැකි විද්‍යුත් උපාංගය ළමයි ප්‍රතිරෝධකයක් අපි ගත්තාම ප්‍රතිරෝධකයක් කරහා විදුලි ධාරාව ඕන පැත්තකට යන්න පුළුවන් මේ ඉඳලා මෙහෙට යන්නත් පුළුවන් මේ ඉඳලා මෙහෙට යන්නත් පුළුවන් උත්තර 1 ප්‍රතිරෝධකයක් ගත්තාම ප්‍රතිරෝධකයක් කරහා කරන්ට් එක යන එකේ ධන ඍණ කියලා ලකුණක් නැහැ ඕන පැත්තකට කරන්ට් එක යනවා හැබැයි වියලි කෝෂවල ඕන පැත්තකට කරන්ට් එක යන්නේ නැහැ. ධන පැත්තේ සිට ඍණ පැත්තට විතරයි. ඍජුකාරක ඩයෝඩ් වල ඕන පැත්තකට කරන්ට් එක යන්නේ ඔබ දන්නවා එක පැත්තකට විතරයි යන්නේ. ආලෝක විමෝචක ඩයෝඩ් කියන්නේ ඩයෝඩ් යන්නේ ඩයෝඩයක් කරා කරන්ට් එක දෙදිශාවට යන්නේ නැහැ. එක පැත්තකට විතරයි යන්නේ. එහෙනම් ප්‍රතිරෝධකයේ තමයි පිළිතුර වෙන්නේ. ප්‍රතිරෝධකයේ තමයි පිළිතුර වෙන්නේ.
ඔව් එවින් නැයි පුතා. සර් ඔය කොයි හරියද කරන්නේ? තුන්වෙනි වාරයේ ප්‍රශ්න පොතේ දෙවෙනි පිටුව. තුන්වෙනි වාරයේ ප්‍රශ්න පොතේ දෙවෙනි පිටුව. ඊළඟට කාර්යක්ෂමතාවෙන් අඩුම, ඒ කියන්නේ වැඩි කරන්ට් එකක් යනවා අඩු ආලෝකයක් ලබා දෙන්නේ. කාර්යක්ෂමතාවය අඩුයි කියන්නේ අන්න ඒ වගේ. කාර්යක්ෂමතාවෙන් අඩුම විදුලි බුබුල කුමක්? දැන් අප දන්නවා LED වල කාර්යක්ෂමතාවය වැඩි, අපිට වැඩි වාසි සහගතයි. CFL උත් ඒ වගේ තරමක්. CFL වලටත් වඩා LED හොඳයි. ප්‍රතිදීපන බටත් ඇත්තටම කරන්ට් එක පිරිමහනවා. හැබැයි සූත්‍රිකා විදුලි බල්බ ගත්තාම මේ සූත්‍රිකා විදුලි බල්බ ගොඩාක් රත් වෙනකොට ගොඩාක් කරන්ට් එක යනවා දැකලා ඇති. මෙහෙම සූත්‍රිකාව කියන එකම ගිහිල්ලා තියෙන බල්බ් එක. එන උත්තරේ ඒක. සූත්‍රිකා විදුලි බල්බ වල කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. ඒකේ ගොඩාක් තාපයේ විදියට ශක්තිය අපත යනවා. ඒ කියන්නේ ඒක වැඩ කරන විදුලිය දුන්නාම විදුලියෙන් කොටසක් තාපයේ විදියට යනවා. ඉතින් තාපය අපිට වැඩක් නැහැ නේ. බල්බ් එකකින් ඕනේ ආලෝකයනේ අපිට නේද? හරිද? බණ්ඩාර රයිට්. ඒකේ තරුණ සේවා මාවත කියලා තියෙනවා ඔය අපරුපත්. ඔය හරි කඩපේජ් වල අරගෙන උනත් දන්නේ නැහැ. නමුත් උතන වම් පැත්ත ටිකක් දුර යනකොට වම් අත පැත්තේ ගම්පැකිලි කියලා බෝඩ් එකක් ආවා. ඒ බෝඩ් එකෙන් ඉපා පාරයි. කඩයක් පහු කරලා යනවා. කඩ වර්ගයක් තියෙනවා. හත්තක් වගේ තියෙනවා. ඉච්චරනන්නේ කිලෝමීටර් හරියටම ඉඩමටම තියෙන පාර අයිනේ තියෙන අපේ සොල පාට අර එක්සත් ජාතික වාසික කුමාරතර මුට්ටයක් ගහලා තියෙනවා. ඔව්. නිතරම උඩට දාන්න. පන්දක් වගේ තියෙනවා. ළමයි මට විනාඩියක් දෙන්න.
සර් ළමයි අනේද මේ පොඩි කෝල් එකක් ආවා රයිට් කාර්යක්ෂමතාවෙන් අඩුම හොඳේ හරි ඊළඟ එකට යා සංකේතයෙන් නිරූපණය වන්නේ දැන් ඔයා හරිය හොඳට දන්නවා මේ කවුද මේ තියෙන ප්‍රතිරෝධකයක් නේ ළමයි ප්‍රතිරෝධකයකි ප්‍රතිරෝධකයට ඕන නම් තවත් මෙහෙම මේ කොහොමත් මෙහෙමත් අඳින්න පුළුවන් මේ මොකට මතක ඇති මේ සංකේතෙත් පුළුවන් මේකත් පුළුවන් ප්‍රතිරෝධකයක් ස්ථිර ප්‍රතිරෝධකයක් ඉතින් ප්‍රතිරෝධක කියන්නේ මේකේ තියෙන ඒක උත්තරේ ගන්න හරි ඒක වගේම ළමයි මේකේ මෙන්න මේ උත්තරේ නිකන් බලන්න. ඒක මන් ටිකක් ලොකුවට ලියන්නද? ඒක නෙමෙයි උත්තරය ඈ. ස්විචය කියන එක අපි සාමාන්‍ය අර පොත්වල තියෙන ස්විච්චිය කියලා. ස්විච්චිය. හරි. එහෙම තිබුණාට බය වෙන්න ඕනේ වැරදි නෙවෙයි. එහෙම තමයි සමහර පොත්වල ස්විචේ තියෙනවා සමහර පොත්වල ස්විච්චිය කියලායි තියෙන්නේ. හරි. ස්විච් එකට. ස්විච්චිය. හරි. ඒක අර මම නිකන් මේකට උත්තරේ 3 ඈ. උත්තරේ 3 right ඊළඟට කාර්යක්ෂම විදුලි බුබුලු වර්ගය පහත පිළිතුරු අතරින් තෝරන්න දැන් අර කලින් එකේ තිබුණේ කාර්යක්ෂමතාවයේ අඩුම කෙනා නෙමෙයි දැන් ආන්නේ කාර්යක්ෂමතාවයේ වැඩිම කෙනා කාර්යක්ෂම විදුලි බුබුලු ඔබ දන්නවා අපි දැනට දන්න හොඳම විදුලි බුබුල ඒ කියන්නේ අඩු කරන්ට් එකකින් වැඩි ආලෝකයක් ලබා දෙන විදුලි බුබුලු වර්ගය තමයි LED දැන්ට තියෙන ඒවා තව ඉතින් ඉස්සරහට අලුත් ඒවා වෙයි ඊළඟට රූපය සමග සසඳමින් පහත ප්‍රකාශ සලකා බලන්න. දැන් ළමයි ඕගොල්ලන්ට මම මේක පොඩ්ඩක් මේ රූපය ගැන කතා කරන්න කලින් ඕගොල්ලන්ට කිව්වොත් මේ වගේ තඹ වලින් දඟරයක් හදලා ඒකට ඕනනම් ගැල්වනෝමීටරයක් හයි කරලා චුම්බකයක් අපි ඒකට ගෙන එනවා. චුම්බකයේ ගෙන එනකොට කටුව එක පැත්තකට යනවා. චුම්බකයේ අනිත් පැත්තට අරන් යනකොට කටුව අනිත් පැත්තට යනවා. මේ චුම්බකයේ ළඟට ගේනකොට එක පැත්තකට කටුව යනවා මේ ගැලවනෝමීටරයේ චුම්බකයේ අනිත් පැත්තට යනකොට කටුවත් අනිත් පැත්තට යනවා. හැබැයි චුම්බකය ගෙනල්ලා මේක ඇතුලේ තියන් හිටියට නිශ්චලව තිබුණාට කරන්ට් එක හැදෙන්නේ නැහැ. හැමතිස්සෙම ළමයි චලනයක් තියෙන්න ඕනේ. නැත්තම් කරන්ට් එක හැදෙන්නේ නැහැ. නිකම්ම දඟරේ චුම්බකය එක ළඟින් තියුවයි කියලා කරන්ට් එක හැදෙන්නේ නැහැ. එක්ක චුම්බකය තියලා දඟරේ කරකෙන්න ඕන, දඟරේ චලනය වෙන්න ඕන. එහෙම නැත්තම් දඟරේ නිශ්චලව තියලා චුම්බකේ චලනය වෙන්න ඕන. එහෙම නැත්තම් දෙන්නම එකට චලනය වෙන්න ඕන. මොකක් හරි මේ දෙන්න අතර චලනයක් සිදු වුණොත් ඔන්න ඒ දෙන්න අතර පරතරය වෙනස් වෙන පරිදි චලනයක් සිදු වුණොත් දැන් ඔබ දන්නවා මේක ලං වෙනකොට පරතරය අඩු වෙනවා ඈත් වෙනකොට පරතරය වැඩි වෙනවා. ඒ වගේ මේ දෙන්න අතර පරතරය වෙනස් වෙන ආකාරයේ චලනයක් සිදු වුණොත් විතරයි කරන්ට් එක හැදෙන්නේ. නිකන් තිබුණට කරන්ට් එක හැදෙන්නේ නැහැ. චුම්බකයේ නිශ්චලව තිබුණට චුම්බකයයි මේ දඟරයයි නිශ්චලව එක ළඟ තිබුණට කරන්ට් එක හැදෙන්නේ නැහැ. අනිවාර්යෙන් එක චලනය වෙන්න ඕනේ. එක්ක චුම්බකය එහෙම නැත්නම් දඟරය දෙකෙන් එකක් චලනය වෙනාම අන්න කරන්ට් එක හැදෙනවා. ඉතින් ඒක තමයි මේකේ સિદ્ધාන්තය. දැන් එතකොට චුම්බකය කම්බි දඟරය වෙත ලං කරනකොට අපිට ආනෝ ගැල්වනෝමීටරේ කටුව සෙලවීමක් දක්නට ලැබෙන්නේ. ඔව් ගැල්වනෝමීටරේ කටුව සෙලවෙන්නේ චුම්බකය කම්බි දඟරය වෙත ලං කරොත් පුළුවන්. ලං වෙනකොට පුළුවන්. චුම්බකය කම්බි දඟරයෙන් ඉවතට යෑම ඒත් පුළුවන්. චුම්බකය කම්බි දඟරය අසල නිසලව තැබීමේදී වෙන්නේ නැහැ. නිශ්චලව තිබුවට කරන්ට් එක හැදෙන්නේ නැහැ. මේ චුම්බකය මේක හරහා එහෙම යන්න ඕනේ. එතකොට තමයි කරන්ට් එක හැදෙන්නේ.
නැත්තම් කරන්ට් එකක් හැදෙන්නේ නැහැ. හරි නිකන් තියුවයි කියලා කරන්ට් එකක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේකේ හරි උත්තරේ මොකද්ද? A සහ B. A හා B. ධාතුන ගැල්වනෝමීටරය පෙන්눔 කිරීම සඳහා පරිපථවල යොදන සංකේතය වන්නේ. ඉතින් හරිම ලේසි උත්තරය අංක 4. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන අනිත් ප්‍රශ්නේ වැදිලා නිකන් ඒක අස්සෙම්ම. හරි මේක එක ප්‍රශ්නයක්. හොඳයි. ගැල්වනෝමීටරේ පෙන්වන සංකේතය. මේක තවත් ප්‍රශ්නයක්. ඇත්තටම මේක පොඩි වැරදීමක් වෙලා වැදිලා තියෙන්නේ. අපි මේ ප්‍රශ්නේ වෙනම ගමු ඈ. පරිපථ පිළිබඳ පහද ප්‍රකාශ සලකන්න. මේක තවත් ප්‍රශ්නයක්. එතකොට ඒක මේක අස්සෙම වැදිලා 13 අස්සේ 12ක් කියලා මොකද්ද තවත් එකක් වැදිලා. අපි ඒකත් කරන්න පුළුවන්ද කියලා අපි බලමු. පරිපථ පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. විදුලි ධාරාව ගලා නොයන විදුලි පරිපථයක ස්විච්ය සංවෘත කරලා ස්විච්ය කියන්නේ ළමයි ස්විච් එක සංවෘත කරලා තියෙනවා කියන්නේ ඔන් කරලා තියෙනවා කියන්නේ. සංවෘතයි කියන්නේ ඔන්. විවෘතයි කියන්නේ ඔෆ්. හරි ස්විච් එකක් සංවෘත කරලා තියෙනවා කියන්නේ ඔන් කරලා තියෙනවා කියන එක. විවෘත කරලා තියෙනවා කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔෆ් කියලා. එතකොට විදුලි ධාරාව ගලා නොයන විදුලි පරිපථයක ස්විච්ය සංවෘත වේ. වැරදිනේ. ස්විච්ය ඔන් කරොත් එහෙම විදුලි ධාරාව ගලාගෙන යනවා. ඒක වැරදි. විදුලි පරිපථයක විද්‍යුත් ධාරාව මැනීමට මිලිමීටරේ පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. විදුලි පරිපථ සටහනක් ඇඳීමේදී සම්මත සංකේත භාවිතා කරන්න ඕනේ. ඒකත් ඇත්ත. සාමාන්‍යයෙන් අඳින්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ඇත්ත රූප පාවිච්චි කරලා අඳින්නේ නැහැ. සංකේතම තමයි යොදාගන්නේ. කරදරයිනේ ඇත්ත රූපෙන් තම නේද? එතකොට මේකේ හරියන්නේ මොකද්ද? B හා C. ඒ වැරදි. ඊළඟ එක මේව සංකේතයෙන් දැක්වෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේකේ මේ ඊතල ටික තියෙන එළියට. හරි? එතකොට එළියට අය නම් මේ ආලෝකය නිකුත් කරන එකක්. මේක නිකම්ම ඩයෝඩ් එකක් වෙන්න බෑ. ඊතල එළියට තියෙනවා නම් ආලෝකය නිකුත් කරන ඩයෝඩ් එකක් වෙන්න ඕනේ. එහෙනම් මොකක්ද? ආලෝක විමෝචක ඩයෝඩ්. දැන් ඔයගොල්ලෝ ළමයි මෙහෙමත් අඳින්න පුළුවන් ඈ. දැන් ඔය එක සංකේතවල පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මේක මෙහෙම රවුම් කරන්නේ නැතුව මෙහෙම ඇඳත් හරි. දැන් මෙහෙම රවුම් කළාත් තියෙනවා සමහර පොත්වල රවුම් කළා මෙහෙම රවුමක් දාලාත් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මෙහෙම ඇඳත් නිවැරදි ඈ. දැන් මේ පොතේ දීලා තියෙන විදිහට මේකත් ආලෝක විමෝචක තමයි. ඒ සමහර ළමයි හිතයි රවුමකුත් තියෙනවනේ කියලා. හරිද? ආලෝක විමෝචක ඩයෝඩ්. පහළොස්වෙනි ප්‍රශ්නේ මෙම පරිපථයේ නිවැරදිව නම් කර ඇති පිළිතුර තෝරන්න. ඒකේ පොඩි වැරද්දක් තියෙනවා ළමයි මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ වැරද්ද තමයි මේ පරිපථයේ A සහ B කියන එක තමයි මේ නිවැරදිව නම් කරලා ඇති පිළිතුර කියන එන්න ඕන. නමුත් ඒක වැදිලා නැහැ. හරි එතකොට අපි නිකන් හිතමු මේම පරිපථයේ මොනවද A හා B නිවැරදිව නම් කර ඇති පිළිතුර. නම් කර ඇති පිළිතුර. එතකොට A කියන්නේ මොකද්ද මෙතන? කෝෂයනේ, වියලි කෝෂයනේ. B කියන්නේ බල්බය. විදුලි බල්බය. එහෙනම් ඉස්සෙල්ලා එන්න ඕනේ වියලි කෝෂය ඊට පස්සේ එන්න ඕනේ බල්බය. උත්තරය අංක 4 වියලි කෝෂය විදුලි බල්බය. පොඩ්ඩක් මේ ප්‍රශ්නේ පොඩි අඩුවක් තියෙනවා. හරි හොඳයි ඊළඟට අපි යනවා 16 ශීතකරණයේ භාවිතයේදී විදුලිය ඉතිරි කර ගැනීමට භාවිතා කළ හැකි උපක්‍රමය වන්නේ. ඕක ඕම් පිටින්ම පොතේ ගොඩාක් තියෙනව නේද? ගොඩක් තියෙනවා විස්තර බලමු. විදුලිය ඉතිරි කර ගැනීමට රත් වූ ද්‍රව්‍ය ශීතකරණය දැම්මොත් විදුලිය වැඩියෙන් යනවා. විශාල භාණ්ඩ ප්‍රමාණයක් ඕකේ බුවොත් වැඩියෙන් යනවා. ශීතකරණයේ දොර විවෘත කරන වාර ගාන වැඩි කරොත් කරන්ට් එක වැඩියෙන් යනවා. හැබැයි බිත්තිය හා ශීතකරණය අතර ඉඩක් ලැබුණොත් අපිට
යන කරන්ට් එක අඩු කරගන්න පුළුවන්. මම ඔක විස්තර කරා ඔයගොල්ලන්ට මේ පාඩමේ යටතේ ශීතකරණයකින් කොහොමද අපි කරන්ට් එක යන ප්‍රමාණය අඩු කරන්නේ කියලා. නිතර ශීතකරණය අර බලනවාද ඒ අලුත් ශීතකරණවල තියෙන මේ වීදුරු දාලා තියෙනවා. අරවා මම ගොඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් මේවා සාමාන්‍ය දැනීම. හරි. ප්‍රතිරෝධයක් මගින් සිදු කරන ක්‍රියාවලිය. ඉතින් ප්‍රතිරෝධයකින් මොකද කරන්නේ? ප්‍රතිරෝධකයකින් කරන්නේ පරිපථයක ගලා යන විදුලි ගමන් කිරීමට බාධාවක් ඇති කරනවා. එතකොට කරන්ට් එක යන්නේ අඩු වෙනවා. ඔක තමයි වෙන්නේ. ඉතින් විදුලි ගමනට බාධාවක් පමුණුවයි. බාධා පමුණුවයි. ප්‍රතිරෝධයෙන් කරන්නේ එම නිත්‍යය. බාධා පමුණුවන. ඊළඟ එක 18 විද්‍යුත් කෝෂ පෙන්눔 කිරීම සඳහා පරිපථවල යොදන සසංකේතය නෙවෙයි සංකේතය. ඉතින් විද්‍යුත් කෝෂ පෙන්වන්න අංක 2. ඔලේසි. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය 19 මෙහි දැක්වෙන විද්‍යුත් උපාංග නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුරය. එතකොට අනුපිළිවෙලින් බලනවා. දැන් ඔබ දන්නවා මේ තියෙන්නේ LDR එකක් නේ. ආලෝකයේ ඇතුළටනේ LDR. මේ තියෙන්නේ LED එකක්. LED එකන්නේ ආලෝකය එළියට යනවා නම් ඒක LED. මේ තියෙන්නේ නිකන් ප්‍රතිරෝධකයක් නෙවෙයි විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේ ඊතලයක් වැදුනොත් ඒක විචල්්‍ය ප්‍රතිරෝධකයක් කිය බවට පත් වෙනවා. නිකන් ඊතලේ නැතුව තිබුණොත් ස්ථිර ප්‍රතිරෝධක. ඉතින් අපි බලමු. ඉස්සෙල්ලා LDR එක එන්න ඕනේ. මේකේ නෑ මේක ගන්න බෑනේ මේකේ LED නේ ඉස්සෙල්ලා තියෙන්නේ. මේ නෝනේ LDR එක හරි. දෙකට LED එක තියෙනවා තුන්වෙනි උත්තරය අංක 2. උත්තරය අංක 2. ඊළඟට A හා B මෙන්න මේකේ ඇයි දරුවෝ අත උස්සන්නේ කවුද මේ විදුනව පුතා කියන්නේ සර් තාපයක් නිකුත් වෙන හැම වෙලාවෙම පොඩි ආලෝකයක් හරි නිකුත් වෙනවද? මෙහෙමයි තාපය නිකුත් වෙන හැම අවස්ථාවකදීම ආලෝකය නිකුත් වෙනවා කියලා එකක් නැහැ පුතේ. එහෙම එකක් නැහැ. තාපය නිකුත් වෙන හැම විටම ආලෝකය නිකුත් වීමක් කියන එකක් කතා කරන්න බෑ. කලසි ඇයි? ඔව්. මගේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ආවා. 17 වෙනි ප්‍රශ්නෙටයි 18 වෙනි ප්‍රශ්නෙටයි උත්තර කියන්න පුළුවන්ද? මොකද 14යි 18යි? නෑ සර් 17යි 18යි. 17ට 1 18ට 2 හරි. 17ට 1 18ට 2 right. ඊළඟට අපි යනවා දැන් මෙන්න මේක බලන්න මේ A හා B ඩයෝඩ් සැලකුව විට මෙතන ඩයෝඩ් දෙකක් තියෙනවා මේ LED දෙකක් තියෙනවා. LED කියන්නේ ඩයෝඩනේ light emitting diode LED. ඒතර ඔයා බලන්න මේකේ මෙන්න මේ පැත්ත මේ දිගාග්‍රය දාන මේක කොටාග්‍රය ඍණ මේකේ දිගාග්‍රය දාන මේ පැත්ත ඍණ. ඔහොමනේ ඔයා දන්නවනේ දිග පැත්ත දාන කියලා නේද? එහෙම දන්නවනේ. එතකොට මේකේ පොඩි අවුලක් තියෙනවා. මේකේ බැටරි දෙක හයි කරලා තියෙන ළමයි වැරදියට. ඉතින් ඒක නිසා මේ බැටරි දෙක හයි කරලා තියෙන වැරදියට මේ ධන ඔබට පේනවද? ධන පැති දෙක එකට හයි කළා. ඍණ පැති දෙක විතරයි මේ පැත්තට හයි වෙලා තියෙන්නේ. ඒකට මේම සවි කරොත් මේ බැටරි දෙකෙන් කිසිම වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ මම නිකන් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ටෝච් එක. දැන් නම් රීචාර්ජබල් ඒවා තියෙන්නේ. දැන් ටෝච් එකට බැටරි දෙක ඔයා මෙහෙම දැම්මොත් මේව මූණට මූණ බැටරි දෙක දැම්මොත් වැඩ කරයිද ටෝච් එක? නැහැ. එහෙම වැඩ කරන්නේ නැහැ. එතනින් කරන්ට් එකක් යන්නේ නැහැ. මදි. ඒ මදි කියන්නේ මේ දෙපැත්තේ විභව සමානයි. එතකොට යන්නේ නැහැ. විභව අන්තරයක් තියෙන්න එපා යන්න. ඉතින් මේකෙදි ළමයි මේ කොයි විදියට මේ බල්බ් එක හයි කරත් ඇත්තරම මේ බල්බ් දෙකම පත්තු වෙන්නේ නැහැ. මොකද බල්බ් දෙකට දීලා තියෙන කරන්ට් එක දීලා තියෙන විදිය වැරදි. ඒ අනුව A හා B බල්බ් දෙකම නොදැල්වේ. දෙකම පත්තු වෙන්නේ. හදිසියවත් මෙහෙම තිබුණා නම් දැන් ඔබ හිතන්නකො මේ ගාන මෙහෙම දීලා දෙක උත්තරේ මේක මෙහෙම තිබුණොත් ඔහොම මේක දිගයි මේක කොටයි මෙහෙම. එතකොට මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. ඔහොම දාලා තිබුණොත්. එතකොට මොකද වෙන්නේ මේ ධන පැත්තට ධන සෙට් වෙන ඍණ පැත්තට ඍණ සෙට් වෙන බල්බ් එක පත් වෙනවා. නමුත් ඍණ පැත්තට
ධන සෙට් එකකපත් වෙන්නේ නැහැ. ඒ එහෙම තිබුණොත් නමුත් මේකේ කෝෂ සම්බන්ධ කරලා තියෙන වැරදි නිසා බල්බ් දෙකම පත්තු වෙන්නේ නැහැ. හොඳේ 4. right. ඊළඟට මෙම පරිපතේ AB හිදැස පිළිවෙලින් තඹ පතුරක් සහ කාබන් කූරක් වෙන වෙනම තැබූ විට දැන් මෙන්න මේ AB කියන තැනට තඹ පතුරක් අපි දිනවා මෙහෙම තඹ පතුරක්. එතකොට ඔබ දන්නවා තඹ කියන්නේ ලෝහයක්. හොඳට කරන්ට් එක යනවා. ඉතින් බල්බ් එක හොඳට පත්තු වෙයි. අපි කාබන් කූරක් තියෙනවා. අපි දන්නවා කාබන් කූරත් කරන්ට් එක යනවා. හැබැයි බල්බ් එක කාබන් කූරක හරහා කරන්ට් එක යන්න ටිකක් අමාරුයි. ඔබට මතක ඇති අපි කාබන් කූරක් එකක් පස්සේ එකක් කොහොම තියලා ප්‍රතිරෝධය ගැන ඉගෙන ගත්තේ. එතකොට මේ කාබන් කූරුව හරහා විදුලිය යන වේගය ටිකක් අඩුයි. අඩුවෙන් යන්නේ. යන්නේ නෑ නෙමේ අඩුවෙන් යන්නේ. එතකොට මේ කාබන් කූරක් මෙතන තිබුණොත් බල්බ් එකේ දීප්තිය අඩු වෙනවා. ඉතින් අවස්ථා දෙකේදීම බල්බේ දැල්වේ. ඒක හරි. අවස්ථා දෙකේදීම බල්බේ නොදැල්ලේ. ඒක වැරදි. පළමු අවස්ථාවේ පමණක් බල්බේ දැල්වේ. දෙවන අවස්ථාවේ පමණක් බල්බේ දැල්වේ. උත්තරේ අවස්ථා දෙකේදීම බල්බේ දැල්වේ. අවස්ථා දෙකේදීම බල්බ් එක පත් වෙනවා. ඊළඟට 22 විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරනු ලබන ශිෂ්‍යයෙකු විසින් නොකළ යුතු ක්‍රියාවක් වන්නේ. එකවර රෙදි වැඩි ප්‍රමාණයක් මැද ගන්න එක ඒක කළ යුතු එකක් නේ. ශීතකරණයගේ සෑම විටම බිත්තියට සමීපව තැබුවොත් එම වැඩේ අවුල්. බිත්තියට ලං කරලා ශීතකරණයේ බිත්තියට හේතු කළ තියුවොත් ශීතකරණයේ රත් වෙන්න වැඩි කරන්ට් එකක් යනවා. ශීතකරණයේ සිසිල් වෙන්න වැඩි කරන්ට් එකක් යනවා. විදුලි සෝපාන වෙනකොට තරප්පු පෙළ කියන්නේ පඩි පෙළ පාවිච්චි කරන එක හොඳයි. එතකොට කරන්ට් එක අඩුවෙන් යන්නේ. සූත්‍රිකා බල්බ් වෙනකොට LED පාවිච්චි කරන එකත් හොඳයි නේ. LED වල කරන්ට් එක අඩුවෙන් යන්නේ. නෑ උත්තරය අංක 2. උත්තරේ 2. 23 පහත දැක්වෙන ඇටෝමේ එක් ස්ථානයට සවි කිරීමට වඩා සුදුසු වන්නේ අපිට සාමාන්‍යයෙන් ගැල්වනෝමීටරයක් තමයි මේකට හොඳ. ඇමීටරයෙන් බලන්න බෑ. ඇමීටරේ ලොකු කරන්ට් එකක් නෙමයි ඉන්නේ. ඇමීටරේ මයිනේ ලොකු කරන්ට් එකක්. එතකොට මේකට ඇමීටරේ ඇල්ලුවට වැඩක් නැහැ. ඇමීටරේ කටුව යාන්තම් ඕන චුට්ටක් හෙලවේ. වෝල්ට් මීටරෙත් ඒ වගේ. මල්ටි මීටරේ නම් අපිට ඕන ගන්නට මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නමුත් මේකට වඩාත්ම පහසු එක තමයි ගැල්වනෝමීටරය. ඇයි? ඕගලන්ට මම ඉගෙනුවා ගැල්වනෝමීටරේ මයිනේ කුඩා කරන්ට් එකක්. මේක හැදෙන්නෙත් කුඩා කරන්ට් එකක්. ඉතින් මේක වඩාත්ම සුදුසු වෙන්නේ ගැල්වනෝමීටරේ. ගැල්වනෝමීටරේ. සර් ඔව්. මම දෙහි ගෙඩියට මේ බල්බ් දෙකක් අර චූටි බල්බ් දෙකක් සෙට් කරලා බැලුවා සර්. ඒ බල්බ් දෙක පත්ුනේ නැහනේ. ඒක තමයි මදි කරන්ට් එක මදි පුතේ. එක බල්බ් එක දෙහි ගෙඩියකින් කොහොමත් බෑ. දෙහි ගෙඩි දෙකක් තුනක් එකට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තමයි අපිත් පත්තු කරන්නේ බල්බ් එක. අනිත් එක දෙහි ගෙඩිය තලන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම ඒක උගන්වලා තියෙනවා ඕගලන්ට මුල් පාඩම් වලදී. එක ගෙඩියකින් අමාරුයි පුතේ පත්තු කරන්න. කරන්ට් එක මදි. හරි සර්. හොඳයි. රාන්ස ඇයි පුතේ රාන්ස? රාන්ස නිම්සත්. ඇයි අතුස්සන් ඉන්නේ? සර් දැන් අර විභාගෙදි කොහොමද කරන්නේ සර්? ඒව පස්සේ කියන්නම්. දැන් මේක කරන්නකෝ. විභාග කරන විදිහ කියන්නම් පස්සේ ඈ. මම කිව්වා දැන් අදත් පටන් ගන්නකොට ටිකක් කිව්වා. හරි. දැන් අපි යනවා ඊළඟ එකට. මේක අපි ඉස්සෙල්ලා කරලිමු. දී ඇති විද්‍යාගාර උපකරණ කුමන වර්ගයේ මේක ඇවිල්ලා ඔබ දන්නවා මේකට කියන්නේ ධාරා නියාමකය කියලා මේකට කියන්නේ. මේකේ මේ කැලරි කියන්නේ සර්පණ යතුර. ඒක යහම යහ කරලා අපිට ප්‍රතිරෝධය අඩු වැඩි කරන්න පුළුවන්. මම මේ ගැනත් ඔබට උගන්වලා තියෙනවා. ඉතින් මේකේ ස්ථිර ප්‍රතිරෝධකයක් නන් නෙමෙයි. මේකේ ප්‍රතිරෝධය අඩු වැඩි කරන්න පුළුවන්. එහෙනම් මේක මොකද්ද? විචල්්‍ය ප්‍රතිරෝධකයක්. හැබැයි ඉන්න දී ඇති උපකරණයේ විද්‍යාගාර උපකරණ කුමන වර්ගයේ ප්‍රතිරෝධකයක්ද? දැන් මේකට කියන නම මේකේ කියන නම මොකද්ද? ඉන්න මේකට කියන නම මොකද්ද? ධාරා නියාමකය. හැබැයි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? විද්‍යාගාර උපකරණ කුමන වර්ගයේ ප්‍රතිරෝධකයක්ද කියලා යන්න. එතකොට උත්තරය අතර මෙයාගේ නම නෙමෙයිනේ අහන්නේ. මේක කුමන වර්ගයේ ප්‍රතිරෝධකයක්ද? එතකොට උත්තරය වෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්.
මේකට කියන නම මොකක්ද ඇහුවොත් අන්න ධාරා නියාමකය. මේ අහන්නේ මේ කුමන වර්ගයේ ප්‍රතිරෝධකයද? මේක ඇවිල්ලා විචල්‍ය ප්‍රතිරෝධකය. හොඳේ. මේකට කියන නම තමයි ධාරා නියාමකය. හැබැයි අහන්නේ නම නෙමෙයිනේ. අහන්නේ මේක වර්ගයේ මොන જાතිය ප්‍රතිරෝධකයක්ද කියලා අහන්නේ. ඊළඟට CFL බල්බ බල ශක්තිය හා මුදල් පිරිමසින කාර්යක්ෂම බල්බ විශේෂයක් වුවත් ඒවා පරිසරයට හානිකර බලපෑමක් ඇති කරන ප්‍රධානම හේතුව. අහන්නේ ප්‍රධානම හේතුව. ඒ වචන වලින් තමන් තේරුම් ගන්න ඕනේ. ළමයි CFL බල්බ් වල පරිසරයට හානි කරන ප්‍රධානම හේතුවක් තියෙනවා. වීදුරු කැබලි එකතු වීම නෙමෙයි ළමයි. ඒක ලොකු ප්‍රශ්නයක්. වීදුරු කියන එක ඇත්තටම පරිසරයට එකතු නැහැ කියලා පරිසරයේ විශාල දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ බල්බ් වල තියෙන රසදිය ඒක මාර විදියට බලපානවා. මට මතක නැහැ එක බල්බ් එකකින් ඔන්න වතුර කොච්චරද වතුර ලීටර් 20000ක්ද ඔන්න කොච්චරද ප්‍රමාණය මට ඒක ඇත්තටම 100% මතක නැහැ කොච්චර ප්‍රමාණයක්ද කියලා. විශාල වතුර ප්‍රමාණයක් එක බල්බ් එකක තියෙන රසදිය ප්‍රමාණයෙන් විශාල වතුර ප්‍රමාණයක් විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දූෂණය වෙන්න පුළුවන්. හොඳේ. ඒක තමයි ප්‍රධානම කාරණේ. ඒකේ වායුව අහිතකර වායුවක් නෙමෙයි. උත්තරේ දෙක. ප්‍රධානම හේතුව නේ ප්‍රධානම හේතුව රසදිය එකතු වීම. දැන් ඕගොල්ලෝගේ ගෙදරත් ඇති සමහර විට මේ LED නෙවෙයි මේ කියන්නේ CFL ඈ. CFL බල්බ් මේම නිකම් නලයක් වගේ ගිහිල්ලා ඔහොම කැරකිලා ඔහොම තියෙන බල්බ් එක. දැකලා තියෙනව නේද? ඒ බල්බ් වල ඔක පිච්චුනාට පස්සේ පුතේ සමහර අය ආසාවට මේක කුඩු කරනවා. මේකට ගහලා කුඩු කරලා කුඩු කරන්න එපා. ඕම්මම වල දාන්න. ඕම්මම අයින් කරොත් මේක රසදිය එළියට එන්නේ නැහැ. මේක රසදිය ටික මේක ඇතුළේනේ තියෙන්නේ. සමහර ළමයි අය කරන්නේ මොකද්ද? මේක කුඩු කරලා විනාශ කරලා ඔන්න පරිසරයට එතකොට එකතු වෙනවා. ඊළඟට පරිපත පිළිබඳ. ඔව් දෙව් මේ පුතා. සර් ඔව්. සර් මේ එතකොට දැන් CFL බල්බ් එක එහෙමම වල දැම්මොත් එහෙම මේ ඒක සර් කලයක් ගියම දි รา පත් වෙනවනේ. එතකොට සර් මොකද්ද එතකොට ඒකේ ඇතුලේ තියෙන රසදිය ටික යන්නේ නැද්ද? ඔව් ඇතුළ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩාක් කල් ඔකට ගත වෙනවා. වඩාත්ම හොඳ ඔක ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීම. නමුත් අපේ රටේම ප්‍රතිචක්‍රීකරණයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් කරන්න තියෙන්නේ අර වගේ ඔප්ෂන් එකක් තමයි. හරි thank you sir. හොඳයි. ජලින. සර් එතකොට සර් මේ 25ට උත්තරේ මොකක්ද සර්? 25ට උත්තරේ දැන් මං කිව්වේ දෙක. දම්සදි. සර් එතකොට දැන් ඔය පස්සට ඒ කැලරි ටික දැන් අපි ඒක පස්සට මේ පස්ස ඇතුළේ දාලා ඒක ආවරණය කරනවානේ. එතකොට සර් ඒක දි รา පත් වුණාට පස්සේ ඒක ඇතුළේ තියෙන රසදිය ටික මේ පස්සේ තැම්පත් වෙලා අපි මේ ගහක් පළ කරවතින් ඒ ගහේ මුලෙන් එනවා නැද්ද? එනවා. ඒකට කාලයක් යනවා. ඒක දි รา මේවනේ තියෙන්නේ වීදුරු තියෙන්නේ ප්ලාස්ටික් තියෙන්නේ. ඔක සම්බන්ධ කරලා තියෙන්නේ ප්ලාස්ටික් එකකටනේ. ඒක කාලයකදී ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා. දැන් අපේ රටේ පුතේ ඔය CFL බල්බ් කවුරුවත් අරන් ගිහලා ප්‍රතිචක්‍රීකරණය කරන්නවත් කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. එහෙමනම් අපිට කරන්න තියෙන එක විසඳුමක් තමයි ඔය වගේ මේ බිඳින්න නැතුව ඒක එක්කෝ පසට වල් දාන්න නැතුව බිඳින්න නැතුව කොයි හරි තැනක තියා ගන්න හරි වෙනවා. නැත්තම් වෙන ඔප්ෂන් එකක් නැහැ. දැන් වෙන රටවල් වල නම් සමහර රටවල් වල මේවා නැවත පාවිච්චියට ගන්න පුළුවන් විදිහට ඒවයි කොටස් වෙන් කරලා එම ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඉතින් අපේ රටේ එහෙම නැති නිසා අපිට වෙන විකල්ප වලට යන්න වෙනවා. මම කියන්නේ බිමට දාලා නිකන් කුඩු කරලා අයින් කරනවට වඩා ඒක කුඩු නොකොට පවත්වා ගන්න පුළුවන් නම් අපිට ඇත්තටම මේ රසායනික ද්‍රව්‍ය එකතු වීම අවම කරගන්න පුළුවන්. හරි සර් thank you. හොඳයි. right. අපේ රටවල් ඉතින් ළමයි මෙහෙමනේ. අපේ රටවල් තාම ඉතින් ඉතින් මම ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ යම්ක්ම තේරන වයස නිසා මම මේ කියන්නේ අපේ රටවල් තාම දියුණු වෙමින් පවතින රටවල්. ඉතින් අපේ රට කොහොමද දැන් දියුණු වෙමින් තියෙන එකත් අගාධයටම යමින් පවතින. ඉතින් ඒක නිසා තමයි අපි ඕගොල්ලන්ට කියන්නේ ඉගෙන ගන්න කියලා හොඳට. මේක දැන් ගොඩ ගන්න බැරි මට්ටමට යයි කියලා තමයි කියන්නේ ගොඩක් අය. මේක හැමතැනම හොරකම් කරනවා ළමයි. හැමතැනම හොරකම් කරනවා. දැන් අපි දැක්ක ප්‍රවෘත්තිවල මේ ඊයේ පෙරේද මේ මෙච්චර කොවිඩ් තියෙන ASCII මුදල් නෑ කිය මහා පරිමාණයෙන් මැති ඇමතිවරු හොරකම් කරන ඒවා ටීවී එකේ පෙන්නනවා. ඉතින් ඒ වගේ જાතියක් ඉන්නේ අපිට. ඉතින් ඒක නිසා අපි ඕගොල්ලන්ට කියන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් කාටවත් මුකුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. Tamanට ඕන තැනකට ගිහිල්ලා මේ රැකියාවක් කරන්න පුළුවන් ඕන රටක. Taman හොඳට ඉගෙන ගත්තොත් Tamanට මෙහි ඇති දැන් අපි දැකලා තියෙන මේ වගේ අය
දැන් ඔබ සමහරට අහයි එන ඉතින් සර් ඇයි යන්නේ නැත්තේ කියලා. සර් මෙහෙට වෙලා ඒක තැනකට වෙලා ඉන්නේ. ඉතින් මට මේ මම දැන් මේ කරගෙන යන පිළිවෙල අරනම මෙහි ගෙවල් හදලා ඉතින් අපි ස්ථාවර වෙලා තියෙන්නේ. හරි. තව ඉතින් අපිට වැඩි කාලෙකුත් නැහැ. ඉතින් තව අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මම දැකලා තියෙනවා ළමයි සමහර ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝ ලෝකේ එක එක රටවල් වලට යනවා ගන්නවා. මේ අපේ රටටත් ඇවිල්ලා ඔය සමහර මේ එංගලන්ත ජාතිකයෝ කීප දෙනෙක් මම අපේ මගේ වයිෆ් ඉගෙනුවා මේ කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා කොළඹ තියෙන ප්‍රධාන පෙළේ ඉන්ටර්නැෂනල් ස්කූල් එක. ඉතින් ඕකේ උගන්වනකොට මම එයා ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මේ පිටරට ඉඳන් ඒකේ සුද්ධෝ කියලානේ අපි කියන්නේ සුද්ධොත් ඇවිල්ලා උගන්වනවා. ඒගොල්ලෝ හරි එන්ජොයි කරනවා ජීවිතේ. ඒගොල්ලෝ මෙහි අවුරුද්දක් දෙකක් උගන්වනවා. ඊට පස්සේ තවත් රටකට යනවා. ඊට පස්සේ ප්‍රංශය යනවා, ඉතාලියා එක එක රටවල් වලට ගිහිල්ලා උගන්වන අතර ඒ රටවල් වල සුන්දරත්වයෙන් විඳින්න ලස්සන හරි ෂෝක්, හරි නිදහස්. දැන් අපිනේ මේවට කොටු වෙලා ගෙවල් හදාගෙන ස්ථිර දේවල් බදාගෙන මේ ඉන්නේ. නමුත් සමහර අය ඉන්නවා එහෙම ස්ථිර නැහැ. Tamanට බෑග් එකක් තියෙනවා, ඒ ටික තියෙනවා, ඒ ටික තියෙනවා. ඉතින් ඒ මං හිතන්නේ එහෙමත් ඒ ජීවිතෙත් ඇත්තටම නරක නැහැ. ඇයි? ලෝකේ සුන්දරත්වේ නරඹන්න යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඉගෙන ගත්ත නැති අයට ඒක කරන්න බෑ. ගිහිල්ලා ඔය වළං හොදන්න අරෝ මේක කරන් තමයි වෙන්නේ. ඉතින් ඒකෙන් තාලේ ටිකක් හොයාගෙන නිකන් ඉන්න තමයි වෙන්නේ. දුක් විඳ විඳින්න වෙන්නේ. එහෙම නෙමෙයි මං කියන්නේ. ඉගෙන ගන්න. ඉගෙන ගත්තම ඔයාට ගන්න පුළුවන් මං හිතන්නේ මේ තියෙනවා මේ ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ ලෝකේ ඕන රටක ගිහලා වැඩ කරන්න පුළුවන් ලයිසන්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ලයිසන් එකක් තමන් කරන ජොබ් එකට අදාළව ගත්තම ඔයාට මෙහි ටිකක් වැඩ කරනවා. ඕන වුණාම තව ඉන්දියාවේ ගිහලා තව කාලයක් වැඩ කරනවා. ඒ විදිහට තමන්ට එක එක රටවල් වල ලස්සනයි. ඉතින් එතකොට තමන්ට සුන්දර මේ එක එක රටවල් වල සුන්දරත්වය විඳින්න යන්න පුළුවන්. එක එක පහසුකම් හම්බ වෙනවා, විවිධ කෑම බීම හම්බ වෙනවා, විවිධ අය හම්බ වෙනවා ඔයාට. විවිධත්වයක් තියෙනවා. අපි ඉතින් අර දැන් ගොඩක් ලාට ලංකාවේ අය කරන්නේ මොකද? ලිඳේ ඉන්න ගෙම්බ වගේ එකම රස්සාව කර කර ඒකමත්ෙම හැපි ඉතින් ඉන්නවා. හරි. ඉතින් මම ඔබට යෝජනා කරන්නේ එහෙම නෙවෙයි. හොඳට ඉගෙන ගන්න. හැබැයි මේ නිකම් බෑ. ඉගෙන ගන්නේ නැතුව මුකුත් කරන්න බෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ඉතින් ඔබගේ ක්වොලිෆිකේෂන් ඔයා ඉගෙන ගත්ත ඔයාගේ මොනවාද අධ්‍යාපන සුදුසුකම් උපරිම මට්ටමට දාගත්තට පස්සේ ඔයාට ඉතින් කොහෙත් එකයි. ඉතින් මෙහි හොරකම් කරයි කියලා ඒ මෙහිම මත්තෙම නැහැ මෙහි ඉඳලා කරදර විඳ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන රටක ගිහිල්ලා තමන්ගේ දක්ෂතාවය පෙන්වවම රස්සාවක් ගන්න පුළුවන්. ඒ රටවල්. දැන් මම කිව්වේ අර වගේ මෙහි ඉනවා සුදු ජාතිකයෝ. ඒගොල්ලෝ අවුරුද්දක් දෙකක් උගන්නලා යනවා. තවත් රටකට. එහෙම ඒගොල්ලෝ හරිම නිදහස් ජීවිතයක් ගෙවන්නේ. හරිම නිදහස් ජීවිතයක්. බඩු පොඩි බැඳගෙන නැහැ. ගෙවල් දොරවල් විශේෂයෙන් නැහැ. හැබැයි ඒගොල්ලන්ට හොඳට ගෙවනවා. දැන් මං හිතන්නේ ඒ දවස්වල මං කියන්නේ මීට අවුරුදු 15කට විතර කලින් ඒ අයට ඔය කියන මම කියන්නේ එයාගේ නම මට මතක නැහැ ඇලෙක්ස් දාර මොකක් හරි නම. ඒ රුපියල් ලක්ෂයක් ගෙවුවා මාසෙට. ලක්ෂයක් විතර. ඔව්. ඉතින් හොඳයිනේ. හොඳ පඩියකුත් හම්බ වෙනවා. ඉතින් ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ පුතේ ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න. එතකොට කාටවත් බරක් වෙන්න දෙයක් නැහැ. හොඳ වැටුපකට Tamanට හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒක තේරුම් අරගන්න. ඉගෙන ගත්තේ නැත්තම් මුකුත් කරන්න බෑ. හොඳේ. මාර දුකක් විඳින්න වෙනවා හරි. අපි යමු 26 වෙනි එකට යමු. 26 වෙනි ප්‍රශ්නෙට නේද දැන් ඔව්. පරිපතය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. පරිපතය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලමු. විදුලි ධාරාව ගලා යන පද්ධතියක් විදුලි පරිපතයක. ඕනේ ඒක හරි. විදුලි පරිපතයක ධාරාව මැනීමට ඇමීටරේ භාවිතා කරයි. හරිනේ. විදුලි පරිපත සටහනක් ඇඳීමේදී සම්මත සංකේත භාවිතා කළ යුතුයි. හරි. ABC සියල්ල. මේ ඔක්කොම. හොඳයි අපි ඊළඟ එකට යනවා. මෙම රූපයේ දැක්වෙන වහලය මත ඇත්තේ සූර්ය පැනලයකි. මේ සූර්ය පැනලයක් තියෙනවා. පේනවද? ඊට පස්සේ කලාමැදිරියකුත් ඉන්නවා. කණාමැදිරියේ. මේ තරුත් තියෙනවා, හඳක් තියෙනවා. බල්බ් එකකුත් තියෙනවා. හරි. ඉන් දිවා කාලයේදී විදුලිය නිපදවන විදුලිය බැටරියක් තුල ගබඩා කර භාවිතා කරයි. දැන් මේකේ හැදෙන විදුලිය බැටරියක් ඇතුලේ ගබඩා කරලා ඊට පස්සේ තමයි මේක පාවිච්චි කරන්නේ. සූර්ය පැනලයේ සාදා ඇත්තේ කෙසේද? දැන් ඔබ දන්නවා සූර්ය පැනලය කියන එක කොහොමද හදලා තියෙන්නේ? මේ සූර්ය පැනලේ මේ ඔබට පේනවද කොටු. මේ එක කොටුවකට අපිට කියන්න පුළුවන් සූර්ය කෝෂයක් කියලා. සූර්ය කෝෂ. ඒ ළමයි සූර්ය කෝෂ විශාල සංඛ්‍යාවක් එකට එකතු කරලා තමයි එකට සම්බන්ධ කරලා තමයි සූර්ය පැනලය හදන්නේ. සූර්ය පැනලය සාදා ඇත්තේ කෙසේද කියන එකට උත්තරේ තමයි මොකක්ද?
සූර්ය කෝෂ විශාල සංඛ්‍යාවක් එකට සම්බන්ධ කිරීමෙන් සූර්ය කෝෂ විශාල සංඛ්‍යාවක් එකට සම්බන්ධ කිරීමෙන් සූර්ය කෝෂ ගොඩාක් එකට සම්බන්ධ කරාම අපි ඒකට කියන්නේ සූර්ය පැනලයක් කියලා. සූර්ය පැනලය. ඊළඟට සූර්ය පැනල භාවිතා කරන්නේ කුමක් සඳහාද? සූර්ය පැනල පාවිච්චි කරන්නේ මොකටද? දෙවෙනි ප්‍රශ්නේ. සූර්යාලෝකයෙන්. මොනවාද? විදුලිය නිපදවීමට. සූර්යාලෝකයෙන් විදුලිය හදන්න. සූර්ය පැනල පාවිච්චි කරන වෙන මොකටද නේද? විදුලිය හදා ගන්නනේ. වෙන මොකටවත් නෙමෙයි. විදුලිය හදා ගන්න තමයි. ඔව් කවිෂ්. අය පුතේ. සර් මේ දෙවෙනි ප්‍රශ්නේ සර් මෙහෙම කියන්න පුළුවන්ද? දිවා කාලයේ නිපදවන සූර්යාලෝකයෙන් බැටරියක් තුල ගබඩා කර භාවිතයට ගැනීම. ඔව් සරලව ඉතින් ඔච්චර දිගට ලියන්න ඕනේ නැහැ පුතේ. විදුලිය නිපදවීම කිව්වනම් ඇති ඈ. ඒක හදන්න විදුලිය නිපදවීම කියලා. විදුලිය නිපදවාගේ උත්තරේ එක තියෙනවා. විදුලිය නිපදවීම කියන පදේ තියෙනවා නම් ලකුණු දෙනවා. right. ශිෂ්‍යයාට පොත නොපෙනෙන ශිෂ්‍යයාට පොත පෙනෙන ආකාරයට දැන් ශිෂ්‍යෙක් ඉන්නවා. ශිෂ්‍යයාට මේ පොත පේන්නේ කොහොමද? මේ ලයිට් එකෙන් එළිය වැටිලා ඒකෙන් තමයි ශිෂ්‍යයාට පොත පේන්නේ. ඊතා සටහනේ දැක්වේ රූපයේ දැක්වෙන වස්තු අතරින් ආලෝක ප්‍රභව ලෙස නම් කළ හැක්කේ මොනවද? ආලෝක ප්‍රභවයක් කියන්නේ ආලෝකය නිකුත් කරන වස්තු. ඉතින් ඔබට ලියන්න පුළුවන් මොකද්ද? විදුලි බල්බය, විදුලි බුබුල, ඊට පස්සේ කණාමැදිරියත් ආලෝක ප්‍රභවයක් විදිහට ගන්න පුළුවන්. තාරු ගන්න පුළුවන්. හඳ ගන්න පුළුවන්. ආලෝකය නිකුත් කරනවනේ. ආලෝකය නිකුත් කරන ඕන වස්තුවක් අපිට ගන්න පුළුවන් මොකද්ද? ආලෝක ප්‍රභවයක් ලෙස. තමා විසින්ම නිපදවනවා නම් ඒක දීප්ත වස්තු කියලා හඳුනනවා. හරි. දැන් මේ යන්නේ ආලෝක ප්‍රභව කියලා. එතකොට ඔබ කල්පනා කරන හරි ආලෝකය නිකුත් වෙන වස්තු. ඔය එකකින් මොකක් හරි අතරින් ප්‍රභවයක් ලෙස නම් කළ හැක්කේ මොනවද? මේ ටික ලියන්න. හොඳයි ඒක තව ටිකක් තියෙනවා. විදුලි බලය සංරක්ෂණය කිරීමට නිවසේදී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් ලියන්න. ඉතින් ඔයගලන්ට මොනවද කාර්යක්ෂම විදුලි බුබුලු භාවිතා කිරීම, ඊට පස්සේ ශීතකරණය අරින වාර ගාන අඩු කිරීම, ඒ වගේම අඩු විදුලියක් වැය වෙන රූපවාහිනී භාවිතා කිරීම, ඊට පස්සේ ඕනනම් ඇඳුම් එකවර මැද තබා ගැනීම, ඇඳුම් එකපාර මැදලා තියාගන්න එක, ඊළඟට නිවසට ගැලපෙන විදුලි බුබුලු භාවිතය, ඒ වගේ ඔයගලන්ට ගොඩක් තියෙනවා අපි කතා කරපුවා ඒවයි. ඔය දැක්කනේ දැන් අහලා තියෙනවනේ පේනවනේ. ලියන්න ඕනේ එක. මම ඒක ලියන්න යන්නේ නැහැ මෙතන ඔයගලන්ට පුළුවන් ඒක ලියන්න. 5 අපිට ස්වභාවිකව තාපය ලබා දෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය වන්නේ සූර්යයා. සූර්යයා ඇරුණම අපිට තාපය ලබා දෙනවා යෝන්තරයෙන් දාර, භූමි තෙල්, ලී කුඩු වගේ ලියතේ. දාර, භූමි තෙල්, ලී කුඩු, පෙට්‍රල්, ඩීසල් ඕන එකක් ගත හැකි. අපිට තාපය පත්තු කරාම පොල් තෙල් උනත් ගත හැකි. තාපය ලබා දෙනවනේ. පත්තු කරාම ලී කුඩු 10ක් පෝල් කටු වගේ ඕන තරම් තියෙනවා. තරු කියයි. ඇහෙන්නේ නැහැ පුතේ කතා කරන එක කවිෂ්. තරුකි කියන එක ඇහෙන්නේ නැහැ. මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට හිතෙන්නේ. හරි. ඔව්. උත්තරයක් විදිහට 10 ගන්න බැරිද පස්වෙනි එකට?
මොනවද 10 පුළුවන් අනේ පුතේ මම දැන් කිව්වනේ පුතේ අහන් ඉන්නකෝ මම දැන් කිව්වා හරි ඊළඟ එකට යන් 10 ලී කුඩු මම දැන් කිව්වේ රයිට් ඊළඟට ඔය පොල්ලෙලි උනත් ලියත හැකි උතෙන්ට පොල්ලෙලි උනත් ලියත හැකි රයිට් දෙක ඊළඟට දෙකට යන් ගන්න එදිනදා ජීවිතයේදී අපට විවිධ කාර්යයන් සිදු කිරීමට සිදුවේ අයියෝ කොච්චරනම් කාර්ය කරනවද නේ ශීතකරණයේ භාවිතයේදී විදුලිය ඉතිරි කරගන්න පුළුවන් ආකාර දෙකක්. ඉතින් ශීතකරණයේ භාවිතයේදී අපි ඕගොල්ලන්ට වෙනමම ලියවලක් තියෙන ඕගොල්ලන්ගේ ටියුට් එකේ නේද ශීතකරණයේ භාවිතා කරනකොට අපිට විදුලිය ඉතුරු කරගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන පොතේ දාලා තියෙනවා. ඉතින් මේ පහෙන් කැමති දෙකක් ඕගොල්ලෝ ලියන්න. මම ඕනනම් නිකන් කියන්න ශීතකරණයේ දොර විවෘත කරන වාර ගන්න අඩු කරන්න පුළුවන්. රත් වෙච්ච දේවල් නිවලා ශීතකරණයට දාන්න පුළුවන්. ඒ වගේම තාම මොනවද ශීතකරණය මේ සහ බිත්ති අතර ඉඩකඩ තියන්න ඕනේ. අනවශ්‍ය ද්‍රව්‍ය ශීතකරණය ඇහිරීම ඕන අර පොල් පටෝල වගේ අද කාපු ඒවායි දමාස ගානක කාපු ඒවාත් ඕක ඇතුලේ තියෙනවා සමහර දවස්වලනේ. ඔක්කොම පටෝල මතකත් නැහැ මොනවද දැම්මේ කියලා. සම මොනවාරි හොයන්න ඕන නම් ඒක ආයි අර අල්මාරිය අරලා රෙදි හොයනවා වගේ තමයි. ඊළඟට ශීතකරණයට අවුව වැටෙන නැති තැනක තියන්න ඕනේ රත් වෙනකොට නේද? මේ වගේ කරුණු ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒකෙන් දෙකයි ඈ. මේකෙන් දෙකක් ලියන්න. දැන් ඕවා කරේ නැහැ. යම් කිසි ළමයෙක් ඕක කරේ නැත්නම් ඒ ළමයා කි වැරද්දක් තියෙනවා. ඇයි? ඉතින් මේ උගන්වලා තියෙන ඒවානේ. අයි පාඩම් කරන්නවත් හිතන්නවත් දෙයක් නැහැ. කෙලින්ම ඕගොල්ලෝ දන්නවනේ මේවා. ඉතින් මේකවත් උත්තර ලියලා නැහැ කියන්නේ ඒ ළමයා මේ ප්‍රශ්න ටික ගැන අවබෝධයෙන් බලලා නැහැ. කාර්යක්ෂම විදුලි බුබුලු වර්ග දෙකක්. අපි දන්නවා කාර්යක්ෂම විදුලි බුබුලු විදියට ඕගොල්ලන්ගේ පොතේ දාලා තියෙනවා LED. තව CFL. ඊට පස්සේ විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හඳුන්වන්නේ කුමක්ද? දැන් විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ අප දන්නවා විදුලිය ගමන් කිරීමට තියෙන බාධාව. විදුලිය යම්කිසි සන්නායකයක් ඔස්සේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. යම් සන්නායකයක් ඔස්සේ විදුලි ගමනට එරෙහිව ඇතිවන නැත්නම් යම් සන්නායක ඔස්සේ ගලා යන විදුලියට එරෙහිව ඇතිවන බාධාව. නැත්තම් කෙටියෙම විදුලි ධාරාව ගැලීමට ඇතිවන බාධාව කියලා ලිව්වනම් ලකුණු හම්බ වෙනවා. විදුලිය ගමන් කරන්න ඇතිවන බාධාවටනේ අපි ප්‍රතිරෝධය කියන්නේ. හරි. ඊළඟට ප්‍රතිරෝධයමයින ඒකකය. ඔබ දන්නවා ඕම් මෙහෙම පයන්න අනිත් පැත්ත ගැව්වා වගේ. ඕම්. පහත දැක්වෙන සරල ඉලෙක්ට්‍රොනික උපාංග වල සංකේත අඳින්න. ආලෝක විමෝචක ඩයෝඩේ දැන් ඒක අඳිනකොට ඒ කියලා දාලා අඳින්න ඕනේ. ළමයි ඕගොල්ලෝ දැන් ප්‍රශ්න පත්‍රය ලියනකොට වැරදි කරනවා හරිය කරදරයි. දැන් ඕගොල්ලෝ තාම කරේ පටන් ගත්තේ නැහනේ. මේ හතේම ළමයි අයියෝ නම ලියන්නේ නැහැ. මේ වගේ අංක දාන්න. දැන් මේ වගේ එකක් කරන්න කිව්වම ඔහේ රූප සටහන් අඳිනවා මේක මොකට ඇඳපු එකක්ද මුකුත් දන්නේ නැහැ. අපි අයියෝ කියලා වැඩක් නැහැ. බලන්න ගියාම පා වෙනවා. දැන් LED එකක් ඔබට මෙහෙම අඳින්න පුළුවන්. ආලෝක විමෝචක ඩයෝඩේ. ප්‍රතිරෝධකයක් වාට මෙහෙම අඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙම ඇඳලා පෙන්නන්නත් පුළුවන්. ඔන්න. ඔය මේ දෙකෙන් එකක්. කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් වෙලා ලියුණා. පළවෙනි ප්‍රශ්නේ අර ඒ කොටසේ මේ තුන්වෙනි ප්‍රශ්නෙටයි හතරවෙනි ප්‍රශ්නෙටයි පස්වෙනි ප්‍රශ්නෙටයි උත්තර ඕන. එහෙම පුතේ එච්චර ගොඩකට උත්තර කී කී ඉන්න ගියොත් දැන් ඔයාට උත්තර දෙන්න ගියොත් 60ක් තව ඉන්නවනේ නෙක්ස්ට් මම දැක්ක 70ක් සම්බන්ධ වෙලා හිටියා එකපාරට 60ට අඩු වුණා. ළමයිගේ මොනවා හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති. දුවේ මෙහෙමයි. ඔයා මේක ඉවරනම් මම අදම දාන්නම් මේක YouTube එකට. එතකොට එහෙම බලලා ලියා ගන්න. නැත්තම් දැන් ඔයාට මම උත්තර දෙන්න ගියොත් ආයි අනිත් කට්ටියත් දැන් 10 දෙනෙක් විතර එකපාර ඩ්‍රොප් වුණා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඉතින් ඒ වගේ උත්තර ප්‍රශ්න 1ටයි 10ටයි අර එහෙම උත්තර දෙන්න ගියොත් අනිත් අය දැන් අත උස්සනවනේ. එතකොට ඒ ඔක්කොටම උත්තර නොදුන්නොත් ඒකත් හරි නෑ. ඒක නිසා ප්‍රශ්නයක් මගේ අරුණොත් ඔබට ඒ ගැන හිතන්න නැතුව ඊතුරු ප්‍රශ්න ටික කරගෙන යන්න. මම මේක අද දවසේ ඇතුළතම දාන්නම් YouTube එකට. එතකොට මේ මම ගැරිච්ච ප්‍රශ්න ටික පුතේ පොඩ්ඩක් බලා ගන්න. නැත්තම් බෑ. එහෙම කරන්න ගියොත් එහෙම දැන් ඔය එකක් දෙකක් නම් කමන්නේ. නමුත් දැන් ඔන්න ආයි ළමයි 70කට කිට්ට වෙන 69 දෙනේ සම්බන්ධ වෙලා ඉන්නවා. එක පාට මොකක් හරි ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. මොකද 60කට බැස්ස එක පාට ළමයි ගන්න.
ඒගොල්ලන්ට පුළුවන් YouTube එක බලලා කරන්න. right නැත්තම් බෑ කරන්න. එහෙම වුණොත් එහෙම අපිට මේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඕගොල්ලන්ට ඒක අසාධාරණයක් වෙන්නේත් නැහැ. අපි ඒක අනිවාර්යයෙන්ම දානවා. එතකොට ඕගොල්ලන්ට මේ පොඩි මගහැරුණු ටික සකස් කරගන්න පුළුවන්. රූපයේ දැක්වෙන පරිපතේ A සහ B යන උපකරණ නම් කරන්න. A කියන්නේ ඍජුකාරක ඩයෝඩයෙන් සාමාන්‍ය ඩයෝඩ් එක ගන්න. B කියන්නේ ස්විච් යන්න මතද? ස්විච්. ලියන්න. එක ඍජුකාරක ඩයෝඩ් එක නිකම්ම ඩයෝඩ් එක කිව්වොත් ලකුණු දෙනවා. B හැබැයි මේක A කියලා පෙන්නන්න. A කියලා කියන්න ඕනේ ඈ A. B කියන්නේ ස්විච්චිය ස්විච්චිය B. ඊට පස්සේ දෙක ඒ උපකරණයේ ප්‍රධාන කාර්යය. මේකේ මොකද ඔබ දන්නවා ඩයෝඩ් එකකින් කරන්නේ විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගැලීමට සැලැස්වීමනේ. ඒක අනිත් එක ඩයෝඩ් එකක් කරා හැම පැත්තටම කරන්ට් එක යන්නේ නැහනේ දරුවෝ. ඩයෝඩ් එකක් කරා කරන්ට් එක යන්නේ ඩයෝඩේ ධන පැත්තට ධන. ඔබට මතක ඇති මේකේ ධන පැත්ත ඍණ පැත්ත. මතක ඩයෝඩ් එකේ ධන පැත්ත ඍණ පැත්ත. මේ පැත්ත ඍණ මේ ඉර තියෙන පැත්ත ඍණ අනිත් පැත්ත ධන. එතකොට ඩයෝඩ් එකක් වැඩ කරන්නේ ධන පැත්තට ධන ඍණ පැත්තට ඍණ හම්බුනොත් ඒක හරහා කරන්ට් එකට යන්න අවස්ථාව ලැබෙනවා. අනිත් පැත්තට આવොත් කරන්ට් එකට යන්න බෑ. එහෙනම් ඩයෝඩ් එකකින් මොකද කරන්නේ? පරිපතයක් තුලින් ගලන ධාරාව එක පැත්තකට විතරක් යන්න සලස්වනවා. අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒක තමයි ඩයෝඩ් එකක කාර්යය. ඉතින් අපි ලියනවා කෙටියෙන් ලියමු මේ විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගමන් කරවීම. විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගමන් කරවීම. විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගමන් කරවීම. ඊළඟට කියනවා පරිපතේ ධාරාව ගලා යන්නේ A සිට B ටද නැතිනම් B සිට A ටද? දැන් ළමයි ඔයගොල්ලෝ පේනවා මේ කරන්ට් එක මේක ධන පැත්ත මේක ඍණ පැත්ත කෝෂවල. අනිවාර්යෙන් කරන්ට් එක හැමතිස්සෙම යන්නේ ධන පැත්තෙන් ඇවිල්ලා ඍණ පැත්තට යන්නේ. එහෙනම් කරන්ට් එක යන්නේ කොහොමද? B සිට A ට. B සිට A ට. B සිට A ට. එක් ගත්ත විදිය පැහැදිලිද? එක් ගත්ත විදිය පැහැදිලිද? ළමයි මේ අනිවාර්යයෙන්ම හැමතිස්සෙම කරන්ට් එක යන්නේ කොහොමද? දැන් මේක නම් කරන්ට් එක යන්නේ නැහැ. මේ පරිපතය මං කියලා දෙනයි යන්නේ මේ ධන පැත්තනේ මේ කෝෂවල ලොකු අග්‍රයේ ධන අනිත් පැත්ත ඍණ. එතකොට හැමතිස්සෙම කරන්ට් එක යන ළමයි ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට තමයි මේ කරන්ට් එක යන්නේ මෙහෙම. හරි? එතකොට ඔබට පේනවා මේක වහලා මේ ස්විච් එක දාලා මේකත් හරි පැත්තට තියෙනවා නම් කරන්ට් එක යන්නේ B සිට A ට මේ පැත්තට යන්නේ. ඒ මොකද මේ ධන පැත්තෙන් ඇවිල්ලා ඍණ පැත්තට තමයි හැමතිස්සෙම කරන්ට් එක යන්නේ. මෙම පරිපතේ ඒ උපකරණ ඉවත් කර ප්‍රතිරෝධකයක් සවි කළේ නම් බල්බේ දීප්තිය වෙනස් වන්නේ කෙසේද? බල්බේ දීප්තිය. ඇත්තට මේ පරිපතේ ළමයි කරන්ට් එක හරියට නම් යන්නේ නැහැ. ඇයිද දන්නවද? දැන් මම බලන්න මේ ඩයෝඩ් එකේ ධන පැත්ත ඒකේ මේ ධන පැත්තට කෝෂයේ ඍණ පැත්ත සෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පරිපතේ හරහා කරන්ට් එක යන්නේ නැහැ ස්විච් එක දැම්මත්. හරි? මොකද මේ ඩයෝඩ් එක හයි කරලා තියෙන්නේ අනිත් පැත්තට. ඒතකොට කරන්ට් එක යන්නේ නැහැ. ඩයෝඩ් එකේ ධන ඍණ පැත්තට එපා ඍණ පැත්ත සෙට් වෙන්න. දැන් මේ ඩයෝඩ් එක අයින් කරලා ඒ වෙනුවට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? දීප්තියේ වෙනස් වන්නේ කෙසේද? ඉතින් ප්‍රතිරෝධකයක් අයින් කරොත් කරන්ට් එකට යන්න අමාරුයි. එතකොට මේ බල්බ් එකට යන කරන්ට් එක අඩු වෙලා ඒකේ දීප්තිය අඩු වෙනවා. දීප්තිය අඩු වෙයි.
හරි. හොඳයි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙට යනවා. 6 ශ්‍රේණියට අදාළ බිත්ති පුවත්පතක විදුලිය සම්බන්ධ ලිපියක පහත සටහන් සංකේත තිබුණලු. දැන් ඔය ඉස්කෝලවල බිත්ති පුවත්පත් තියෙන්නේ නේද? ඒක මේ විදිහට සටහනක් තිබුණලු. ඉතින් අපෙන් අහනවා මෙහෙම බලන්න. A හා B සංකේත වල නම් ලියන්න. දැන් ඔබ දන්නවා මෙහෙම ඊතලේ එළියට තියෙනවා නම් ඒක LED එක ගන්නෙ නේ. LED. LED. මේක ඔයා දන්නවා මේ ප්‍රතිරෝධකය. මේ යනවා කියන්නේ ප්‍රතිරෝධකය. ලේසි. ඊළඟ ප්‍රශ්නේ මේක ටිකක් හෙමින් කරන්න ඕන වැඩක්. මොකද පරිපත සටහනක් තියෙනවා. අරහෙන් එක එක වහයි කරන්නේ කියන එක වැඩ කියනවා. හරිද? හරියට බලලා කරමු. එක පරිපතේ මේ තියෙන පරිපතේ එක. හිස්තැනට ආලෝක විමෝචක ඩයෝඩයක් ආලෝකයේ වීදෙන අයුරින් නිවැරදිව සම්බන්ධ කරන. ඒ කියන්නේ මේ කරන්ට් එක ආලෝකයේ වීදෙනවා කියන්නේ ඒක පත්තු වෙන විදියට මේ මෙතෙන්ටමයි කරන්නේ. වෙන කොහෙවත් අඳින්න ඕනේ නැහැ. ඒතර ඔබට පේනවා ඒක කොහොමද කරන්නේ? මේ තියෙන්නේ ධන පැත්ත. මේ තියෙන්නේ ඍණ පැත්ත. එහෙනම් මෙහෙන් එන්නේ ධන විදුලිය. එතකොට අපි කොහොමද මේක අඳින්නේ? LED එකක් අඳින්න තියෙන මෙතන ආලෝක විමෝචක ඩයෝඩ් කියන්නේ LED එකක්. ඒතර LED එකේ ධන පැත්ත මේ පැත්තට එන්න ඕනේ. ඍණ පැත්ත මෙහෙට යන්න ඕනේ. ඔන්නෝම ඇඳනම් හරි. අපි දන්නවා LED එකේ මේ පැත්ත ධන මේ ඉර තියෙන පැත්ත තමයි ඍණ. එතකොට ඍණ පැත්තට ඍණ ධන පැත්තට ධන බල්බ් එකපත් වෙනවා. මං හිතනවා ඔබ අන්දලා ඇති කියලා ඔක. තුන්වෙනි ප්‍රශ්නය ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ ඇයි පුතා කියන්න. Excuse me, sir. ඔව් මගේ අත වැදිලා සර් ඉස්සෙල්ලා තිබිලා. හරි. අපි ඊළඟට යනවා මේ ඒකේ දෙවෙනි තුන්වෙනි කොටස. ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ අධ්‍යයනයේදී ඔයගොල්ලෝ LDR එක ගැන අපි ඉගෙන ගත්තා. LDR එක ගැන ඉගෙන ගත්තා. දැන් ඉදිරියේදී අපි මං අර ඔකට ඊයේත් කිව්වා මෙහි ගෙදර ක්ලාස් එක ආරම්භ කරන්න මං හිතන්නේ තව මාස 6-7ක් යයි. ඒක හදලා ඉවරනාට පස්සේ අපි හදනවා මෙහි පොඩි විද්‍යාගාර බඩු අවශ්‍ය කරන ඒවා ළමයිට ලබා ගන්න පුළුවන් පොඩි කාමරයක් වගේකුත් හදනවා. එතකොට ඔයගොල්ලන්ට මේ බඩු එහෙ මේ අර හැමතැනම ඇවිද ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ. කොරෝනා තත්ත්වෙත් පොඩ්ඩක් එහෙ මේ වුණාම මේවා ගන්න පුළුවන් ලාභම තැන් වලින් ගෙනල්ලා ඔයගොල්ලන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. හරිද? එම අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ලොකු හෝල් එකක් අපි ගහනවා මගේ ගෙදර. ඒකට එහා පැත්තේ අපි දැන් මම අර එදා ගිය සතියේත් කලින් සතියේත් මම ළමයිට කිව්වා පොඩ්ඩක් හෝල් එකක් තියෙනවා නම් කියන්න කියලා. දැන් මම ආයේ අදහස වෙනස් කරලා අපි මම ඇරවුවල ඉන්නේ මගේ ගෙදර මැදවල පාරේ. ඒ ගෙදර ගාවම එහා පැත්තේ මගේ අනිත් ඉඩමේ අපි පරණ ගයක් තියෙන එක අයින් කරලා අපි හදනවා. ළමයි 100කට විතර වාඩි වෙන්න පුළුවන් මං හිතන්නේ පුළුවන් විදිහට හදන්න පුළුවන් වෙයි කියලා තමයි දැන් එස්ටිමේට් කරලා තියෙන්නේ. අපි හදනවා. හරි. හොඳට බිල්ඩින් එක හදලා ඒකෙම අපි ෂොප් එකක් දානවා ළමයිට විද්‍යාගාර බඩු ගන්න පුළුවන් විදියට. දැන් අපි එහෙම තමයි ප්ලෑන් කරලා තින්නේ. හැබැයි විද්‍යාගාර බඩු ගේන්න පුළුවන් වෙයිද නැහැ. දැන් මේ ඩොලර් ප්‍රශ්න අර මේවා තියෙන නිසා. නමුත් හැකි හැම දෙයක්ම පුළුවන් තරම් සාධාරණ මුදලකට ළමයිට ලබා දෙන්න සියලුම තැන් සියලුම භාණ්ඩ එක තැනකින් ලබා ගන්න පුළුවන් විදියට සකස් කරන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා.
ඒකට කොහොමද මාස 6ක වගේ කාලයක් යයි ඊටත් වැඩි යයි දන්නේ නැහැ. අපි හැකිතාක් ඉක්මනින් ඕක පටන් ගන්න ඉන්නේ. මොකද දැන්ටමත් අපිට නිතර දෙමව්පියෝ කතා කරනවා අනේස අපිට සාමාන්‍ය ගෙදර පන්තිය පටන් ගන්න කියලා. ඉතින් එහෙම පටන් ගන්න බෑ මේ කියන විදිහට එහෙම කරන්න විදියක් නැහැ. නමුත් ඔන්ලයින් ක්ලාස් එක දිගටම යනවා ළමයි. ඔන්ලයින් ක්ලාස් එකේ අනිත් ළමයි බය වෙන්න එපා. ඔය ඈතලා අර ඇඹිලි පිටිය රත්නපුර හම්බන්තොට මහාව එක පැතිවලින් සම්බන්ධ වෙනවනේ මේ පන්තියට ළමයි. එතකොට ඒ අය බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයටත් ওই පන්තිය මේ වෙලාවටම තියෙනවා. ගැටලුවක් කරගන්න එපා. අර ඉල්ලීමක් කරන අයට විතරක් ගෙදර ක්ලාස් එකට එන්න ඕනේ කියන අය කොටසක් ඉන්නවනේ. ඒ අයට ඉතින් ගෙදර පන්තියට එන්න පුළුවන්. අනිත් අයට ඔන්ලයින් ඔහොමම ඉන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එක නවත්තන්නේ නැහැ. මේ වෙලාවටම ඔන්ලයින් ක්ලාස් එක යනවා. හොඳේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. දැන් අපි යම් පාඩමට මම LDR එක ගැන කිව්වම නෑ. මොකද මේ LDR ළමයි රුපියල් 5යි 50කට වගේ මම හිතන්නේ ගන්න පුළුවන්. දැන් මේ එකක් ගන්නවා නම් රුපියල් 60 70ක් දෙන්න වෙනවා. අර තොග පිටින් ගන්නකොට ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. හරිද? ඉතින් මම ගොඩක් වෙලාට ගේනවා තොග පිටින්. මොකද ළමයිට දෙන්න ඕන නිසා 11 වසර ළමයිට අනිත් අයටත් මේක උගන්වනවානේ. හරි. ඉතින් එතකොට ඕගලන්ට මම ඒක මුදල් අය කිරීමක් නැතුව LDR අර මේව නම් සල්ලි ගන්නෙත් නෑ මම. නිකන් දෙන්නේ. හරි. ඉතින් LDR එක අඩංගු පරිපතයක් ඔබට සකසා ඇත. මේ තියෙන LDR එක. මේ පරිපතයේ දෙකෙහි LDR එක ඇඟිල්ලෙන් වැසුවොත් කුමක් සිදු වේද? දැන් මේ LDR එක කියන එකේ ඇත්ත රූපිකුත් මම ඔයගොල්ලන්ට පෙන්වනවා. මෙන්න මේ එකක්. ඒකේ මූණත අපි ඇඟිල්ලකින් වහනවා මෙහෙම. ඇඟිල්ලකින් වැහුවම මේකේ මූණත අඳුරු වෙනවා. අඳුරුනම මේකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. කරන්ට් එකට යන්න දෙන්නේ නැහැ. මේක හරහා. කරන්ට් එකට යන්න දෙන්නේ නැති නිසා මේ LED එක පත්තු වෙන්නෙත් නැහැ. පැහැදිලිව අපිට කියන කාරණේ. LED එක බොහෝ විට දීප්තිය අඩු වෙනවා ඇත්තටම. පත්තු නොවීම තියෙන්නේ දීප්තිය අඩු වෙනවා. LED එකේ මේ තියෙන LED එක. LED එකේ දීප්තිය අඩු වේ. ඊළඟට යන් 4 පහති නෙවේග පහත දක්වා ඇති සරල කෝෂය සටහනකි සිංක් හා කොපර් තහඩු තනුක සල්ෆියුරික් අම්ලය තුල ඔබ දන්න මේ සරල කෝෂයක් තියෙනවා. මේ තනුක සල්ෆියුරික් අම්ලය වෙනුවට භාවිතා කළ හැකි වෙනත් ද්‍රව්‍යයක් මොකක් හරි අම්ලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. ඕනනම් HCl පාවිච්චි කරන්න පුළුවන්. HCl කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එහෙම නැත්නම් දෙහියුෂ. එහෙම නැත්නම් විනාකිරි. මේ වගේ ඒවයි තියෙන අම්ල. දැන් විනාකිරි වල තියෙන ඇසිටික් අම්ල, දෙහියුෂ වල තියෙන සිට්‍රික් අම්ල. මේ වගේ එකක් වුණත් භාවිතා කළ හැකියි. විද්‍යාගාරයේ තව තියෙන අම්ල වර්ගය තමයි HCl. එයත් භාවිතා කරන්න පුළුවන්. හොඳයි ඊළඟට අපි යනවා ඔන්න ඔයාට තනියෙන් කරන්න පුළුවන් තනියෙන් කරන්න ඕන දෙයක් මේ තියෙන්නේ. ඔබට විදුලි බුබුලු දෙකක් සම්බන්ධක කම්බි විදුලි බුබුලු දෙකකුයි සර් ඔව් කියන්නේ. සර් මේ 4 වෙනි ප්‍රශ්නේ කරන්න බැරි වුණා නේද? 4 වෙනි ප්‍රශ්නේ කරේ නැද්ද මං? හරි නෑ කරන්න. සර්. රයිට් බලමු. හරි. thank you. 4 වෙනි ප්‍රශ්නේ අහනවා. මොකක්ද අහන්නේ 4? මේක නිරීක්ෂණ දෙකක් ලියන්න කියනවා. මේ 4 වෙනි ප්‍රශ්නේ කියනවා මේ විදිහට දැම්මම මේ නිරීක්ෂිතය ඔබ දන්නවා මොනවද නිරීක්ෂණ විදුලි බුබුල පත්තු වෙනවා මේ වගේ මේ දෙක දැල් මේක මේ තඹ තහඩුවයි සිංක් තහඩුවයි ගිල්ලුවම විදුලි බුබුල දැල් වෙනවා. සිංක් තහඩුව දිය වෙනවා, ෂේ වෙනවා. තඹ තහඩුව අසලින් වායු බුබුලු නිකුත් වෙනවා. මෙන්න මේ වගේ දෙකක් ලියන්නයි තියෙන්නේ. හරි ලේසියම දේ තමයි විදුලි බුබුල දැල් වේ, තඹ තහඩුව දිය වේ. හරිනේ. දැන් ඔයාලට තියෙනවා මෙන්න මෙතන
මේ හදන්න ඕනේ විදුලි බුබුලු දෙකක් සම්බන්ධ කරන්න ඕනේ ස්විච් එකක් තියෙනවා වියලි කෝෂ දෙකක් තියෙනවා ඇමීටරයක් සපයලා තියෙනවා විදුලි බුබුලු දෙක ශ්‍රේණිගතව කියලා ළමයි මෙහෙමයි මේ විදුලි බුබුලේ වයර් එක කියලා අනිත් විදුලි බුබුලට සෙට් වෙනවා මෙන්න මෙහෙම මේ විදිහට සම්බන්ධ කිරීමට අපි කියන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරනවායි කියලා මේ විදුලි බුබුලේ වයර් එක අනිත් විදුලි බුබුලේ එක වයර් එකට සෙට් කරලා ඕම සම්බන්ධ කරලා ඊට පස්සේ අපිට ස්විච් එකක් තියෙනවා ස්විච් එක අපි මෙහෙම දාමු ඊට පස්සේ කෝෂ දෙකක් තියෙනවා ඊළඟට ඇමීටරයක් තියෙනවා මේකේ විශේෂම දේ තමයි ඇමීටරයේ ධන ඍණ අග්‍ර නිවැරදිව දක්වන්න කියන කාරණය. ඔන්නෝක තමයි ගොඩක් ළමයි වරද්ද ගන්න. දැන් ඔබ දන්නවා මේ තියෙන කෝෂයේ ඍණ පැත්ත. ඍණ පැත්ත නම් මේ ඇමීටරයේ ඍණ පැත්ත. ධන පැත්ත එන්නේ අනිත් පැත්තේ. ඒක මෙතන. තමයි මේකේ තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේක. ඒ කියන්නේ සාමාන්‍ය අපි ඇමීටරයක් අඳිද්දි ධන ඍණ දාන්නේ නැහනේ. නිකම්ම ඇමීටරය අඳිනවා. මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඇමීටරයේ ධන ඍණ අග්‍ර නිවැරදිව දක්වමින්. ඒතර ඇමීටරය වැඩ කරන්නේ ඍණ පැත්ත, ඍණ මේ තියෙන කෝෂයේ ඍණ පැත්ත, ඍණ පැත්තටත් ධන පැත්තට සෙට් කරාම. ඒසයි ඒක අනිවාර්යයෙන්ම දක්වන්න ඕනේ. හරි. සර් අර දුන්නේ දෙහියුෂ විනාකිරි HCl අර උත්තර තුනක් දුන්නේ තනුක සල්ෆියුරික් අම්ලයට වඩා ඒක එතකොට සර් තනුක සල්ෆියුරික් අම්ලයට වඩා මේ වැඩියෙන් මේ දීප්තිය ගන්න පුළුවන් දෙහියුෂ තුනේ බෑ තනුක සල්ෆියුරික් අම්ලය තමයි ගොඩක්ම හොඳ HCl උත් පුළුවන් අර සාමාන්‍ය දුබල අම්ල දැම්මම අර තරම්ම වේගෙන් මොක වෙන්නේ නැහැ හොඳට වෙන්නේ නැහැ Thank you, sir. ඊළඟට ඇමීටරයක් විදුලි පරිපථයට සම්බන්ධ කරන්නේ කුමකටද? ළමයි ඇමීටරයක් මේ වගේ විදුලි පරිපථයට හයි කරන්නේ මොකටද? විදුලි ධාරාව මයින්න පරිපථයක ගලා යන මොකද්ද? විදුලි ධාරාව මැනීම සඳහා. විදුලි ධාරාව විදුලි ධාරාව වෙන මොකුත් ලියන්න බෑ. විදුලි ධාරාව. ධාරාව කියන වචනේ ඕනෙමයි මැනීමට. නිවසේදී විදුලිය අර පිරිමැස්මෙන් භාවිතා කිරීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයක්. ඉතින් අපිට ලියන්න පුළුවන් අර ලේසි කල්ලේ මොකද්ද? ඇඳුම් එකවර මැද තබා ගැනීම. ඇඳුම් එකවර මැද තබා ගැනීම. තව ඉතින් ඕන තරම් ලියන්න පුළුවන් ඈ. කාර්යක්ෂම විදුලි බුබුලු භාවිතය, විදුලි අඩුවෙන් යන රූපවාහිනී භාවිතය, වගේ ගොඩක් ලියන්න පුළුවන්. එකයි අහන්න. දැන් ඔබට තේරෙනවනේ මේ කොටසෙන් අහනවා කියලා තේරෙනවද? අන්තිම අර අපි අට පාඩමේ අන්තිමට කරපු කොටසෙන් අහනවා විදුලිය භාවිතය ගැන. හොඳේ. නිසා ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. 5 වෙනි ප්‍රශ්නය. බලන්න. x ලෙස දක්වා ඇති උපාංගය x කියන්නේ LDR එකක් නේ. LDR. ඒ සංකේතය අඳින්න. මොකක්ද සංකේතය LDR එක. ඔයාලට ඕනනම් මෙහෙම අඳින්න පුළුවන්. ඔටුවක් දාලා ඊතල ඇතුළට එන්න. එහෙම නැත්නම් මෙහෙම අඳින්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයට යනවා 2
ස්විච් එක ක්‍රියාත්මක කළ විට LED එක යාන්තමින් දැල්ලුණා. ස්විච් එක ඔන් කරාම LED එක යාන්තමින් පත්තු වෙනවලු. එම අවස්ථාවේ එක් උපාංගයේ විදුලි පන්දම නිරාව. දැන් මේ යාන්තම් පත් වෙන අවස්ථාවේ ඔයා ගෙනල්ලා මෙන්න මේ LDR එකට ටෝච් එකක් අල්ලනවා. ආලෝක කිරණ අල්ලනවා. ඔබ දන්නවා ඔබට උගන්වලා තියෙනවා LDR එකකට ආලෝකය වැටුනම LDR එකක් මතට මේ වගේ පෘෂ්ඨයක් මතට ආලෝකය දැන් මේ ටෝච් එකෙන් ආලෝකය වැටෙනවානේ. එතකොට එයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒක හරහා කරන්ට් එක යන ලේසි වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා කරන්ට් එක යන්න ලේසි වෙනවා. එතකොට බල්බ් එකේ දීප්තිය වැඩි වෙන්න ගන්නවා. හරි. ඉතින් අපෙන් අහනවා LED යෙහි කළ හැකි නිරීක්ෂණය කුමක්ද? මොකද වෙන්නේ මේ මෙතෙන්ට ටෝච් එකක් ඇල්ලුවම LDR එකට ටෝච් එක ඇල්ලුවම LED එකේ ආලෝකය වැඩි වෙනවා. අපි ලියනවා LED හි දීප්තිය වැඩි වේ. එම නිරීක්ෂණයට හේතුව ළමයි ඕගොල්ලෝ මේක තරයේ මතක තියාගන්න ඕනේ. හරිද? LDR එක මතට ආලෝකය ලැබෙන විට මේ LDR එක මතට ආලෝකය වැටෙනකොට එහි ප්‍රතිරෝධය අඩු වන නිසා මේ LDR එකට ආලෝකයට මේකෙන් කරන්ට් එකට යන දෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට බල්බ් එකට වැඩි කරන්ට් එකක් ලැබෙනවා. බල්බ් එකට වැඩි කරන්ට් එකක් ලැබෙනවා. ඊළඟ විදුලිය හරිනේ දෙක ටික හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයට අපි යනවා විදුලි පායකේම කොටස් කීපයක් තියෙනවා ඔබට. විදුලි පන්දම් ආලෝකය යොමු කර තිබියදීම මේකේ කරන්ට් එක දීලා තියෙනකොට එක පාට මේක කළු කඩදාසියකින් වහනවා. දැන් ආලෝකය ලැබෙන්නෙම නැහැ. විදුලි පන්දමේ ආලෝකයට යොමු කර තිබියදීම මේක වැහුවොත් කළු කඩදාසියකින් එක පාට ළමයි මේක අඳුර වෙනවනේ. එතකොට මේකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. කරන්ට් එකට යන්න අමාරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ දීප්තිය ටක් ගාලා අඩු වෙනවා. මේක කරලා බලන්න පුළුවන් ළමයි. හරි පහසුයි අමාරු දෙයක් නෙමෙයි. හරි. මේවා අපි මුල්ම දැන් අවුරුදු ඒ කියන්නේ කොවිඩ් වලට කලින් අපි පන්ති ළමයි එක මේවා දීලා හදවනවා ළමයිට. ළමයි හදලා අපිට පේනවා හරි ෂෝක්. හරිද? දැන් ඉතින් එහෙම කරන්න බෑ. තාමත් කොවිඩ් ප්ලස් කියලා එකක් දැන් ඔන්න ආයි මොකද්ද කතන්දරයක් මම දැක්කා කියනවා. ඒ කියන්නේ මාර කතන්දරය කියන්නේ ළමයි අපි පන්තියක් පටන් ගන්න හදනකොටම ගෙදර ක්ලාස් එකක් හරි මොකක් හරි ඔන්න ආයි මොකක් හරි රැල්ලක් කියනවා. මාර ප්‍රශ්නේ ඒක. හැම පාරම අපි ගෙදර පන්තිය පටන් ගන්න හදනකොට ඔන්න ආයි රටවහන. නැත්තම් මරණ ගාන වැඩි වෙලා ප්‍රශ්න ගොඩයි. අයියෝ ඉවරයක් නැහැ මේක. හරි. ලැබෙන නිරීක්ෂණය මොකද වෙන්නේ? LED හි මොකද්ද දීප්තිය අඩු වේ. එම නිරීක්ෂණයට හේතුව මොකද්ද? නිරීක්ෂණයට හේතුව මේ LDR හි මුහුණත LDR මුහුණත අඳුරු කළ විට අඳුරු කරාම මොකද වෙන්නේ? එහි ප්‍රතිරෝධය වැඩි වන නිසා. එහි ප්‍රතිරෝධය වැඩි වන නිසා. මේක අඳුරු කර ගමන්ලම මේකේ කරන්ට් එකට යන්න අමාරු වෙනවා. හොඳේ. එතකොට මොකද වෙන්නේ? බල්බ් එකේ දීප්තිය අඩු වෙනවා. සෙතු කියයි පුතේ.
සර් මේ අර ස්විචියට සම්බන්ධ කරනකොට අපේ ගෙදර තියෙන සාමාන්‍ය ස්විචයකට සම්බන්ධ කරන්නේ කොහොමද? ඒක මේකයි. ඉතින් ගෙදර තියෙන ස්විච් එකක් ගත්තත් ඔය සාමාන්‍ය ස්විච් එකක් ගත්තත් ඔකේ වයර් දෙකක් එනවා. ලයිව් වයර් එක. ඒ කියන්නේ කරන්ට් එක එන වයර් එක තියෙනවානේ. ගෙදර නම් ඒ ලයිව් වයර් එකට සම්බන්ධ කරන්න තියෙන ස්විච් එකේ තියෙන වයර් මේ අග්‍ර දෙකක් තියෙනවා. ඒ අග්‍ර දෙක සම්බන්ධ කරන් තියෙන. දැන් අපේ පරිපතේ එක පැත්තකින් එන වයර් එක තියෙනවානේ. ඒක එක අග්‍රයක් අතෙන්ට සම්බන්ධ කරනවා. එවම ස්විච් එක පිටිපස්සේ තියෙනවා මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් තැන් දෙකක්. ඒතර අපේ පරිපතේ එක වයර් එකක් ඔතෙන්ට සම්බන්ධ කරලා අනිත් වයර් එක එතනින් අනිත් තැනින් ගන්නවා. එහෙමයි වෙන්නේ. ඒකේ ලොකු වෙනසක් නැහැ. හරි. ඊළඟට පරිපතේ S ස්විච් එක යොදා ගැනීමෙන් කරගන්නා කාර්ය කුමක්ද? ඉතින් ස්විච් එකෙන් මොකද්ද කරන්නේ? පරිපතයට විදුලිය සැපයීම හෝ විසන්ධි කිරීම සිදු කරනවා. එච්චරයි. කරන්ට් එක දෙනවා. ඕන්න ඕෆ් කරලා දානවා. එච්චරයි. පරිපතයට විදුලිය සැපයීම හෝ විසන්ධි කිරීමට. 5. රූප සටහනේ දැක්වෙන ඇටුමට අදාළ පරිපත සටහන අඳින්න. ඒක ඉතින් ඔයා අඳින්න ඕනේ පරිපත සටහන. කොහොමද මේකේ මෙතන මන්දිමුද අපි? මේ මෙතන තියෙනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. ඊට පස්සේ ස්විච් එක මම මෙහෙම අඳින්නම්. ඊට පස්සේ තියෙනවා කෝෂ ධන පැත්ත ඍණ පැත්ත ධන පැත්ත ඍණ පැත්ත. ඊට පස්සේ තියෙනවා ඍණ පැත්තට සෙට් වෙච්ච LED එකක්. එච්චරයි. ඔන්න පරිපතය. ඕගොල්ලෝ අඩි රූල තියලා අඳින්න ඕනේ. ඕගොල්ලෝ අඩි රූල තියලා අඳින්න ඕනේ. දැන් මගේ අඩි රූල තියලා අඳින්න බෑ. මෙතන මගේ තියෙන ග්‍රැෆික් ටැබ්ලට් එකේ. ඒකයි. සර් ඔව්. සර් එතන ඉඩමදින මගේ පරිපතය අඳින්න. ඇයි එහා පැත්තේ ඉඩ තියලා තියෙනවා? එහා පැත්තේ ඉඩ තියලා තියෙනවා. ඇති වෙන්නේ. thank you sir. දම් සාදී. ඔව්. සර් ඔව්. සර් කලින් දුන්නේ අර මේ රෝමිලක්කන් 3 B ප්‍රශ්නේ මේ ලොකු අංක 5 ඒක සර් මේ මගේ වැරදි මට ඒක ලියා ගන්න බැරුණා පොඩ්ඩක් ඒක දානවද? ඒක දාන්න බෑ පුතේ මේ වීඩියෝ එක දැම්මම වීඩියෝ එකෙන් බලලා රිවයින්ඩ් කරලා ආපස්සට බලලා ලියා ගන්න. හා සර්. හරි. ඊළඟට ඊළඟ ප්‍රශ්නය මේක අඳ ගන්න. දැන් මේ හෙමින් අඳින කට්ටියක් ඉන්නවා. පුතේ එකක් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ විද්‍යාවේදී ලස්සන්ට පිරිසිදුවට තියෙන්න ඕන එක බව ඇත්ත. පිළිවෙලට තියෙන්න ඕන බවත් ඇත්ත. හැබැයි පැය ගණන් අරගෙන එහෙම නැතුව මේක මේ නිකන් ඉරි කෑලි ටිකක් නේ. ඒකට අක් ගාලා අඳින්න පුරුදු වෙන්න ඕනේ. හොඳේ. හරිද? නැත්තම් සමහර ළමයි තාලෙට ලාලිත්‍යයට මේවා ඇඳ ඉන්න ගන්නවා. එතකොට ලකුණු වෙලාව යනවා. ඉතින් මට මම කියන්නේ ප්‍රශ්න පත්‍රෙද අපිට වෙලාව වැදගත් නේ. ඒක නිසා Taman මේක දන්න බව පෙන්වන්න ඕනේ. හරිද? හැබැයි ඉතින් අඩි රූල තියලා අඳින්න ඕනේ මේ වයි වයර් එහෙම. හරි ඊළඟට යා x උපාංගය ඉවත් කර ඇති විට p q හිඩැස පහත සඳහන් ද්‍රව්‍ය සම්බන්ධ කළ විට මේ තියෙන්නේ මේක අයින් කරලා මේ පරිපතේ මේක අයින් කරලා එතෙන්ට මෙන්න මේවා අයින් කරනවා. මොනවද? රබර් පටියක්. ඉතින් රබර් පටියක් අයින් කරොත් එහෙම එතෙන්ට LED මේ LDR එක අයින් කරලා මේ මෙතන මේක අයින් කරලා එතෙන්ට රබර් පටියක් අයින් කරනවා. කරන්ට් එක යයිද? නෑ. බල්බ් එක පත්තු වෙන්නේ නෑ. ඇයි? රබර් හරහා කරන්ට් එක යන්නේ නෑ. නිරීක්ෂණය LED නොදැල්වේ. පත්තු වෙන්නේ නැහැ. හේතුව පරිවාරක වීම. ඉතින් මේ දෙකෙන් කල්යන් තියෙනවා. ඔබ දන්නවා පරිවාරකයි රබර් පටිය හරහා කරන්ට් එක යන්නේ නැහැ. වියලි කෝෂයේ කාබන් කෝර දැල් වෙනවා. LED දැල්වේ. හේතුව සන්නායක වීම.
right ඔන්න ඉතින් අපි ප්‍රශ්න 6ක් කරා ඊතුරු ප්‍රශ්න ටික 5ක් කරලා දෙන්නේ 5ක් 10ක් එයා පැත්තේ 6 තියෙන්නේ නේ දැන් 5යි පස්වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ කරන්න තියෙන එක මේ ඊතුරු ටික අපි වෙන දවසක කතා කරමු ලබන ඉරිදා කතා කරමු නමුත් ඕගොල්ලන්ට දැන් අපි සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් කරපු නිසා ලබන සතියේ පාඩම කරන කොහොමද තාපයේ පාඩම යනවා ඒ යන අතරේ පැය භාගයක විතර ලොකු වෙලාවක් නෙමෙයි යුනිට් ටෙස්ට් එකකට ලොකු වෙලාවක් ඕනේ නැහනේ 8 පාඩමෙන් අපි දැන් මේ අද කරපු ප්‍රශ්න කරපු පාඩමෙන් ඕගොල්ලන්ට යුනිට් ටෙස්ට් එක තියෙනවා ඒක කරන්න ඕනේ කොහොමද මොකද්ද වෙන්න ඕනේ කියලා මම ඕගොල්ලන්ව දැනුවත් කිරීමක් කරන්නම් එදාට නැත්තම් එදාටත් අහනවා අනේ සර් මොකද්ද කරන්න කියලා මේක කරන්න විදිය ඔබට එදාට දැනුවත් කිරීමක් කරන්නම් මාළුකු අමාරුවක් නැහැ. ඉතින් අපි අදට සමුගන්නවා. අපි නැවතත් ලබන සතියේ සෙනසුරාදා උදේ පන්තියෙන් හමු වෙමු. ඒ වගේම තමන්ට ලියා ගන්න බැරි වෙච්ච ඒවා තිබුණොත් අද හවස් වෙනකොට මම මේක දාන්නම්. ඒ වීඩියෝ එක බලලා ඒවා ලියා ගන්න ඈ. ඔබුදේ සර් එතකොට තියෙන්නේ මේ ඒ විභාගයේ මේ මේ ඔන්ලයින් එකට පස්සේද අපි පැය දෙකයිනේ අන්තිම පැය කියන්නේ 10 ඉඳලා 10:00 වෙනකන් තමයි විභාගෙ තියන්නේ. හරි සර්. හොඳයි. සිතුල සර් ඔව්